කෙනෙක්ට කියනවා මයස්තීනියා ග්‍රාවිස් තියෙනවා කියලා. හරි? මයස්තීනියා ග්‍රාවිස් තියෙනවා කියලා කියනවා. එහෙම කෙනෙක්ට අපි මොකද්ද කරන්න ඕනේ පිටින්? මසල් පවර් එක වැඩි කරන්න මේ නියුරෝ ට්‍රාන්ස්මිටර්ස් ගමන් කරන එක වැඩි කරන්න බෙහෙතක් දෙනවා. ඒ තමයි මොකද්ද? නියෝස්ටිග්මීන් කියලා බෙහෙතක් දෙනවා. නියෝස්ටිග්මීන්. නිකන් මේක ඔයාලා දැනගන්න කිව්වේ නියෝස්ටිග්මීන්. මේක දුන්නාම මොකද වෙන්නේ? විනාඩි 30ක් විතර යද්දි මෙන්න මෙච්චර ඇස්පිල් නම් කඩා වැටෙනවා නම් හොඳට ඇස් ගහනවා. හරි? හොඳට ඇස් ගහනවා. හරි? ඒ කියන්නේ මොකද්ද? එයා මේ බෙහෙත දීලා කරේ. මෙයාට මේ ලෙඩේ තියෙනවා කියලා අඳුරගත්තා. හැබැයි නියෝස්ටිග්මීන් වල ඇක්ෂන් එක පැය 4ක් විතර යද්දි නැති වෙනවා. 4ක් විතර යද්දි නැති වෙනකොට මොකද වෙන්නේ? ආපහු ඇස්පිල් නම් කඩා වැටෙනවා. හිතියා වගේ. ඒකෙන් එයා තීරණය කරනවා මේ මිනිස්යාට තියෙන්නේ මේ ලෙඩේ කියලා. හරි මේ ලෙඩේ. එහෙනම් ලෙඩක් අඳුර ගන්නත් අපි ඖෂධ පාවිච්චි කරනවා. අපි ඒකට නමක් කියනවා to diagnose. diagnose අඳුර ගන්න. රෝගයක් අඳුර ගන්නත් මේක වැදගත් වෙනවා. එහෙනම් මතක තියාගන්න ඖෂධයක් දැනට කාරණා හතරකට පාවිච්චි කරනවා. සුව කරන්න ලෙඩක්, ලෙඩකින් වළකින්න, අනිත් එක තමයි ලෙඩකින් සහනයක් ලබා ගන්න, ඊළඟ තමයි ලෙඩක් අඳුර ගන්න. තව එකක් තියෙනවා. කවුරු හරි ඉන්නවනම් ස්මාර්ට් කෙනෙක් ඉන්නවනේ කියනවා. අය මොකද කරන්නේ? අපි මේ කතා කරපු එකකට වන්න ටිකක් තියෙනවා. ඒ තමයි මෙන්න මේක. හරි? මොකද්ද? සමහර වෙලාවට අපේ බොඩි ෆන්ක්ෂන් එක වෙනස් කරන්න අපි ඖෂධ ගන්නවා. හරි? බොඩි ෆන්ක්ෂන් එක වෙනස් කරනවා. බොඩි බිල්ඩර්ස්ලා හරි? තමන්ගේ ඇඟේ එක එක කොටස් වර්ධනය කරගන්න සමහර හෝමෝන වල පාවිච්චි කරනවා. ඒ වගේ තව ඖෂධ පාවිච්චි කරන අපිට ෆැමිලි ප්ලෑනින් වල පවුල් සැලසුම් බබාලා හම්බෙන්නේ නැති වෙන්න අපි බෙහෙත් පාවිච්චි කරනවා. හරිද? OCP කියන්නේ ඒවට oral contraceptive pill. හරි? මුඛ මාර්ගයෙන් ගන්නා පෙති. හරි? ඒවට මොකද වෙන්නේ ඒ වගේ? ඒ වගේ වෙන්නේ මොකද්ද? අපේ ඇඟේ බොඩි ෆන්ක්ෂන් එක වෙනස් කරනවා. ඒ කිව්වේ ඇඟේ ක්‍රියාකාරීත්වය ඊස්ට්‍රජන් ලෙවල් එක වැඩි කරනවා ඒ වගේ. වැඩි කරපුවම මොකද වෙන්නේ? ඩිම්බ මෝචනය වෙන්නේ නැහැ. ඕවියුලේෂන් එකක් වෙන්නේ නැහැ. ඒකින්ද සංසේචනයක් වෙන්නේ නැහැ. කිඳ කලලයක් අටගන්නේ නැහැ. හරි? ඒ කියන්නේ මොකද්ද මේ? මේ ඇවිල්ලා මොකද්ද? මේවා අපේ බොඩි ෆන්ක්ෂන් එක වෙනස් කරන්න පාවිච්චි කරන ඖෂධ. ඒ කියන්නේ අපේ ඇඟේ ෆන්ක්ෂන් එක වෙනස් කරන්නත් අපි ඖෂධ පාවිච්චි කරනවා. එහෙනම් අවසාන එක නම දානවා to alter the body function to alter the body function. හරි? body function වෙනස් කරන්නත් ඖෂධ. එහෙනම් ඖෂධයක් කියන්නේ මෙන්න මේ කාරණා හතරට පාවිච්චි කරන මොනවද? කෙමිකල් එකක් හෝ කීපයක්. හරි? එහෙනම් අපිට මේ මතකෙන්න කියන්න පුළුවන් ඖෂධයක් කියන්නේ මොකක්ද කියලා. දැන් ඔයාලා ෆාමසි කෝස් එකක් කරනවා. හරි? එක්ස්ටර්නල් ෆාමසිස්ට් කෙනෙක් වෙන්න යන්නේ. ආවුරුවරි කෙනෙක් කියලා අහනවා මොකක්ද ඩ්‍රග් එකක් කියන්නේ? අනාපනේ. මොකක්ද ඒතර ඩ්‍රග් එකක් කියන්නේ? එතකොට බය නැතුව කියන්නේ is a chemical substance or mixture of chemical substance. එකක් හෝ මිශ්‍රණයක් is a chemical substance or mixture of chemical substance used to මොනවද පාවිච්චි කරන්නේ? To cure a disease ලෙඩක් සුව කරන්න. To prevent from a disease ලෙඩකින් වළකින්න. To relieve from a disease ලෙඩකින් සහනයක් ලබා ගන්න. To diagnose ලෙඩක් අඳුර ගන්න. To alter the body function. right? ඔය ටියුට් එකේ ඔතනින් දාගමු අපි ඔන්න ඔය ඩෙෆිනිෂන් එක අයිනේ. හරි? අපි ලියාගමු මේ විදිහට. ඩ්‍රග් එකක් කියන්නේ මොකද්ද? හරි? අපි දාගමු මේ විදිහට is මම ලියන්නම් is a chemical substance
රසායනික සංයෝගයක් or mixture of chemical substance. Mixture of chemical substance. Used to used to cure cure a disease. Disease කියන්නේ ලෙඩක්. cure a disease. හරි දෙක. එතන ක්‍රමාවත් දාන්න. To prevention from a disease. To prevention වලකින්න නැත්නම් වරහන් ඇතුලේ දාගන්න prophylaxis. To prevention from a disease. මම මෙතනින් ලියන්න ලකුණු. Prevention from a disease. Prevention from a disease. ඊළඟ කමා to relieve සහනයක් ලබා ගන්න. To relieve සහනයක් ලබා ගන්න. Relieve from a disease. To relieve from a disease. Kama to diagnose අඳුරගන්න. ලෙඩක් අඳුරගන්න. To diagnose. And alter the body function. Alter කියන්නේ වෙනස් කරනවා. Alter the body function. Alter the body function. Right. දැන් අපි දන්නවා ඩ්‍රග් එකක් කියන්නේ මොකක්ද කියලා අහුවොත් උත්තරේ දෙන්න. නේද? right. හරි මොකක්ද එහෙනම් ඩ්‍රග් එකක් කියන්නේ? අපි මතකෙන්න කියමු. Is a chemical substance or mixture of chemical substance used to cure a disease, to prevent from a disease, to diagnose a disease, to relieve from a disease, to alter the body function. Right? ඔන්න ඔහොම කිව්වනම් ඉතින් මහ ලොකු දෙයක් නෙමෙයි නේද? right. දැන් කිසි ගැටලුවක් නැහැ. ෆාමසිස්ට් කෙනෙක් කියන්නේ කවුද? ෆාමසියක් කියන්නේ මොකක්ද? ඉස්සල්ලාම ඩ්‍රග් එකක් කියන්නේ මොකක්ද කියලා අපිට කියන්න පුළුවන්. හරි? එහෙනම් කිසි ගැටලුවක් නැහැ. අපිට මේක බොහොම පහසුවෙන් කියන්න පුළුවන්. right. දැන් මම මේක අයින් කරනවා මතකෙම ඔයාලා මේවා අය අමතක වෙන්න බෑ. හරි? මොකද කියන්නේ? මේවා අමතක වෙන්න බෑ. හරි. දැන් යන් අපි එනම් මොකටද? අපි යන් ඊළඟ කොටසට. ඔයාලගේ ටියුට් එකේ පේනවා ඇති මෙන්න මේ විදියට. මෙන්න මේ විදියට පේනව නේද? right. මෙන්න මේක පේනවා ඇති. ඊළඟට අහනවා හරි? මෙන්න මෙහෙම කතාවක්. බලන්න. පළවෙනි එකක් දීලා තියෙනවා උතන. එක important medical terms යටතේ පළවෙනි එක. dose. හරි? dose. හරිද? ඒකේ තියෙනවා the measured quantity of a therapeutic agent to be taken at one time. මේ හොඳට අහගන්නකො මම ආපහු මේක කියන්නම්. මෙන්න මෙහෙම එකක්. ඔයාලා dose එකක් කියන්නේ මොකක්ද ඇත්තටම? dose එකක් කියන්නේ අපේ ඇඟේ therapeutic effect එකක් ලැබෙන්න අවශ්‍ය කරන මොකද්ද මේ therapeutic? ඒක දැනගෙන ඉන්න බෑ. ඔක්කොම කලින් නේ. therapeutic. ඔන්න වචනේ. therapeutic කියන්නේ මොකද්ද? ඕම හොඳට අහගන්නකො. අපි මේ ඩ්‍රග් එකක් කියන්නේ මොකද්ද? කෙමිකල් එකක්. කෙමිකල් එක අපි කොහෙද දෙන්නේ? අපේ ඇඟට. නේද? අපේ ඇඟට දෙන්නේ. කෙමිකල් එකක් අපේ ඇඟට දෙන්නම අපේ ඇඟේ පටක එක්ක තමයි මේ කෙමිකල් එක ගිහිල්ලා මොනවද කරන්නේද? ප්‍රතික්‍රියා කරන්නේ. හරි? ඒ ප්‍රතික්‍රියාවෙන් අපිට වාසියක් ලැබෙනවා. බෙනිෆිට් එකක් ලැබෙනවා.
හරි අපි කියනවා ඒක තෙරපියුටික් කියලා. අපිට හොඳ දෙයක් ලැබෙනවා නම් ඒක තෙරපියුටික්. එතකොට නරක දේවල් ලැබෙන්න බැයිද? පුළුවන්. අපිට විස වෙන්න පුළුවන් නේද? ඩ්‍රග් විස වෙන්න පුළුවන්. අපි ඒකට කියනවා මොකක් කියලාද? ටොක්සිකොලොජි. හරි? ටොක්සිකොලොජි. ඒ කියන්නේ විස ගතිය. හරි? විස ගැන ඉගෙන ගන්න කොටස. ෆාමකොලොජි වල එහෙනම් අපිට ඉගෙන ගන්න වෙනවා තෙරපියුටික් කියන වචනේ ටොක්සිකොලොජි කියන වචනේ. හරි? ඒ කියන්නේ ඩ්‍රග් එක අපේ පටකයක් එක්ක සම්බන්ධ වෙලා ඉන්ටරැක්ෂන් එකක් ඇති වෙනවා. හරි ප්‍රතික්‍රියාවක් වෙනවා. ඒ ප්‍රතික්‍රියාව බෙනිෆිෂල් නම් අපිට වාසි සහගත නම් අපි කියනවා ඒකට තෙරපියුටික් කියන වචනේ. ඒක අපිට විස සහිතයි නම් අපි කියන එකට ටොක්සිකොලොජි කියලා. හරිනේ? රයිට්. ඔන්න ඕක අනුව අපි ෆාමකොලොජි කොටස් දෙකකට බෙදනවා. මොනවාද කොටස් දෙක? එකක් තමයි ඒ ඩ්‍රග් එක නැත්නම් ඒ කිමිකල් එක අපේ ඇඟට කරන දේ. හරි? අපේ ඇඟට කරන දේ. හරි? ඊට පස්සේ අපි විසින් ඩ්‍රග් එකට කරන දේ කියලා කොටස් දෙකකට බෙදනවා. මම මේ දෙක මොකක්ද කියලා කියන්නම්. රයිට්. තෙරපියුටික් කියන්නේ නේද මොකක්ද? තෙරපියුටික් කියන්නේ ඩ්‍රග්ස් කියන නැත්නම් කිමිකල් ලිවිං ටිෂුස් එක සජීවී පටක එක්ක කරන ගනුදෙනුවකදී ඒක හොඳ ඉෆෙක්ට් එකක් නම් හොඳ බලපෑමක් නම් ඒක තෙරපියුටික් කියනවා. ඒක විස සහිත බලපෑමක් නම් ඒකට කියනවා අපි ටොක්සිකොලොජි කියලා. ටොක්සිකොලොජි. හරි නේද? රයිට්. එහෙනම් අපි ඔතන චූටි නෝට් එකක් දාගමු. හරි පොඩි නෝට් එකක් දාගමු. තෙරපියුටික්. මෙන්න මේ ටියුට් එකේ මේ මෙතෙන්ට එන්න. හරිද? මේ තියෙන තෙරපියුටික් කියලා හතරවෙනි ඩෙෆිනිෂන් එක හතරවෙනි එක. ඔතන චුට්ටි ඉඩක් තියෙනවානේ. ඔය ඉඩේ අපි පොඩි දෙයක් ලියාගමු. හරි? අපි මෙහෙම ලියාගමු. හරි? මෙහෙම දාගන්න ෆාමකොලොජි. ඒ වචනේ ලියන්න දන්නව නේද? ෆාමකොලොජි ෆාමකොලොජි එහෙම දාමු මම ඔයාලා ලියන්න මෙතන. Pharmacology is science of introduction. Science of introduction. Science of introduction. Science of introduction between chemical substance and living tissues. Between කියන්නේ අතරමැද between chemical substance and living tissues. Living tissues. හරි? living tissues සහ chemical substance අතර පවතින මොකද්ද? සම්බන්ධයක් තමයි මේ කියන්නේ. ඒක අපිට වාසි සහගතයි නම් තෙරපියුටික් දාගන්න තරුවක් දාගන්න. if it is beneficial වාසි සහගතයි නම් beneficial. හරි? if it is beneficial මොකක්ද අපි කියන්නේ ඒකට? අපි කියනවා මොකක් කියලාද? therapeutic. Therapeutic. හරි? if it is harmful ඒක අපිට හොඳ නැත්තම් අහිත කරයි නම් if it is harmful මොකක්ද ඒ කියන්නේ? toxicology. ඒකත් දාගන්න උදේ. toxicology. Right. If it is harmful අපි ඒකට කියනවා toxicology කියලා. Right. ඔන්න ඔතන තමයි එන්න ඕනේ නේ. Right. එහෙනම් ඔය තෙරපියුටික් කියන්නේ මොකක්ද එහෙනම්? අපේ ඇඟට මේ කිමිකල් එකක් ඩ්‍රග් එකක් දුන්නාම ඒක වාසි සහගත මට්ටමක අපේ ඇඟට හානියක් නොකරන මට්ටමේ අපිට අපේ ඇඟට හොඳක් කරනවා නම්
ඒක තෙරපියුටික් කියලා කියනවා. දැන් යන් අපි මොකේද? ටියුට් එකේ ওই වචන තියෙන තැනට. හරි තෙරපියුටික්. මොකද්ද? මේකේ කියනවා use of a drug හරි curing disease and relieving their symptoms. මොකරි ඩ්‍රග් එකක් සුව කරන එක හරි සහනයක් ලබා ගන්න එක හරි. ඒක කරන්න මොකද වෙන්නේ? අපිට හොඳ ඉෆෙක්ට් එකක් පෙන්වන්න ඕනේ. අන්න ඒක තමයි අපි තෙරපියුටික් කියන්නේ. ඕකේ යන් ඩෝස් පළවෙනි එක. ඩෝස් කියන්නේ මොකද්ද? යම් කිසි තෙරපියුටික් ඉෆෙක්ට් එකක් අපිට හොඳ බලපෑමක් ගන්න අපි දිය යුතු අවම ප්‍රමාණය අපි කියනවා ඒක ඩෝස් එකක් කියලා. හිතපුවම මොකද ඩෝස් වෙනව නේද? කොහොමද? ඒ ගෙදරින්. හරි? කවුරු හරි මොන හරි වරදක් කරපුවාම ඩෝස් ගාලා දෙනවා. හරි. එහෙනම් මතක තියාගන්න තෙරපියුටික් කියන්නේ අපේ ඒකට බෙනිෆිෂල් ඉෆෙක්ට් එකක් දෙනවා නම් ඒක තෙරපියුටික්. හරි? ඒක harmful non toxicology. හරි ඩෝස් එකක් කියන්නේ තෙරපියුටික් ඉෆෙක්ට් එකක් අගරි රයිට් එකක් ඔන්නලා තෙරපියුටික් ඉෆෙක්ට් එකක් කියන්නේ ඩෝස් එකක් කියන්නේ යම් කිසි තෙරපියුටික් ඉෆෙක්ට් එකක් ලබා ගන්න එක අවස්ථාවකදී ලබා දිය යුතු අවම ප්‍රමාණය. හරි? යම් කිසි ඩ්‍රග් එකක එක් අවස්ථාවකදී ලබා දිය යුතු අවම ප්‍රමාණය මොකක් ගන්නද? තෙරපියුටික් ඉෆෙක්ට් එක. ඕක කියන වචනේ the measured quantity මනින ලද ප්‍රමාණයක් අන්ඩර්ලයින් කරගන්න the measured quantity of a therapeutic agent to be taken at one time එක අවස්ථාවකදී therapeutic agent එකක් ලබා දිය යුතු ප්‍රමාණය. හරි? මොකද dosage form කියන්නේ? dosage form කියන්නේ එහෙනම් අපි ඊළඟ වචනේ. හරි? ඊළඟ වචනේ කියනවා අපි dosage forms. right? dosage form එකක් කියන්නේ එක එක ඖෂධ තියෙනවා එක එක විදියට. පෙති, කරල්, සිරප් ඔය වගේ එක එක දේවල් විදියට තියෙනවා. හරි? එහෙනම් මතක තියාගන්න dosage form එකක් කියන්නේ මොකද්ද? යම් එක ඖෂධයක තිබිය යුතු මොනවද? තිබිය යුතු ආකාර. how we present a drug. අපි ඖෂධයක් නිෂ්පාදනය කරන්නේ කොහොමද? විවිධපත් කරන්නේ කොහොමද? අපි ඒකට කියනවා dosage form එක කියලා. උදාහරණයක් විදිහට පැරසිටමෝල් එකේ පෙත්ත තියෙනවා, ඉන්ජෙක්ෂන් එක තියෙනවා, සපොසිටරියක් තියෙනවා, පිටිපස්සෙන් ඇතුල් කරන ඒවා තියෙනවා. ඊට අමතරව අය මොනවද තියෙන්නේ? සිරප් තියෙනවා, බින්දු තියෙනවා, ගොඩක් ඒවා තියෙනවා නේ. ඒ නිසා මතක තියාගන්න dosage form එකක් කියන්නේ එහෙනම් මොකක් කියලාද කියන්නේ? how we present a drug. අපි කොහොමද ඩ්‍රග් එකක් ඉදිරිපත් කරන්නේ? දාගන්න ඕක ඉස්සරහින් තියෙනවා යටින් උදාහරණයක් ටැබ්ලට්, කැප්සූල්, සිරප් කියලා තියෙනවා. right. ඊට පස්සේ තෙරපියුටික් වචනේ කිව්වා අපි. ඊට පස්සේ යන් අපි ඉන්ඩිකේෂන්. right. ඔයාලා දන්නවා ඉන්ඩිකේෂන්. මගේ නමේ කොටසක් තියෙනවා නේ ඉන්ඩිකේෂන්. මොකක්ද ඉන්ඩිකේෂන් කියන්නේ? ඉන්ඩිකේෂන් එකක් කියන්නේ යම් කිසි ඖෂධයක් ලබා දිය හැකි අවස්ථාව. හරි? යම් ඖෂධයක් ලබා දිය හැකි අවස්ථාව. හරි? ඒ කිව්වේ පැරසිටමෝල් අපි දෙන්නේ මොකටද? උණට සහ වේදනාවට. උණට සහ වේදනාවට. එහෙනම් පැරසිටමෝල් වල ඉන්ඩිකේෂන් මොනවද? fever and pain. උණ සහ වේදනාව. ඒක තමයි පැරසිටමෝල් වල ඉන්ඩිකේෂන්. එහෙනම් ඉන්ඩිකේෂන් එකක් කියන්නේ යම් ඖෂධයක් strongly recommend කරන අවස්ථාව. ඒකේ අනිත් පැත්ත තමයි contraindication. යම් ඖෂධයක් ලබා දිය නොහැකි අවස්ථාව. contraindication. කිසිම හේතුවක් නිසා ඔක ලබා දෙන්න බෑ. උදාහරණයක් කැප්‍රොපිල් කියන ඖෂධය අපි ගර්භණී අම්මා කෙනෙක්ට දෙන්න බෑ. දුන්නොත් මොකද වෙන්නේ? කලලේ මැරෙනවා. ගර්භාෂය ඇතුළේදී. හරි? එයාට ප්‍රෙෂර් එකට තමයි කැප්‍රොපිල් දෙන්නේ. ඒ වුණාට ඒ ප්‍රෙෂර් එක තියෙන කෙනා ප්‍රෙග්නන්ට් කෙනෙක් නම් එයාට කැප්‍රොපිල් දෙන්න බෑ. ඒක contraindication එක. මතකද යාගේ contraindication කියන්නේ දෙන්න බැරි අවස්ථාව. cannot be given. හරි? right. එහෙනම් ඔන්න medical terms කීයක් ඉගෙන ගත්තද මේකදී 6යි. dose එකක්, dosage form එකක් නේද? ඊට පස්සේ therapeutic කියන වචනේ, ඊට පස්සේ තියෙනවා indication, ඊට පස්සේ contraindication. 5යි නේද? right. contraindication. right. ඊට පස්සේ තව එක වචනයක් තියෙනවා මෙන්න මෙහෙම එකක්. අපිට ඉගෙන ගන්න තියෙනවා side effect. අතුරු ආබාධ. අතුරු ආබාධ. ඕනම ඩ්‍රග් එකක
හොඳ ඉෆෙක්ට් එක තියෙනවා මේන් ඉෆෙක්ට් එක. පැරසිටමෝල් ගත්තාම උණ වේදනාව අඩු කරනවා. හැබැයි ඒකේ තවත් වෙනත් ඉෆෙක්ට් තියෙනවා. මොකද්ද? මේක බිව්වහම මොනවා වෙන්න පුළුවන්ද? විවිධ දේවල් වෙන්න පුළුවන්. උදාහරණයක් මතක තියාගන්නකො. පැරසිටමෝල් බිව්වහම අක්මාව ඉදිමෙනවා. හෙපටයිටිස්. නේද? හෙපටයිටිස්. අහලා තියෙනවද මේ අදට ඉටිස් කියලා වචනයක් ආවොත් ඒකේ තේරුම මොකක්ද කියලා? ඉටිස්. ඉටිස් කියන්නේ ප්‍රදාහයක් කියන එක. ඉංග්‍රීසියෙන් ප්‍රදාහයක් නේද? සිංහලෙන් ඉන්ෆ්ලමේෂන්. ඉන්ෆ්ලමේෂන්. ඉටිස්. ග්‍රීක් වලින් තමයි ඉටිස්. ප්‍රදාහය. හරි? ඉටිස් කියන්නේ මොකද්ද? රත් වෙලා, රතු වෙලා, කසලා, පළු දාලා නේද? එතන උෂ්ණත්වය වැඩි වෙලා එහෙම දෙයක් වෙනවා නම් අපි කියන එක ප්‍රදාහයක් කියලා. හැම දැන් රත් වෙලා, රතු වෙලා, කසලා නේද? මොකද නේද? පළුවක් දාලා දැන්. අපි ඔය මොකද කියන්නේ? හැමේ ප්‍රදාහයක්. හැමට ග්‍රීක් වලින් කියනවා ඩර්ම් කියලා. හැම ප්‍රදාහයෙන් ලක්වන අපි කියනවා ඩර්මටයිටිස්. මොකක්? ඩර්මටයිටිස්. හරි? හැම ප්‍රදාහයෙන්. අපේ ආමාශයේ අභ්‍යන්තර ආස්තම්‍ය ප්‍රදාහයෙන් ලක් වෙලා. මොකද? ආමාශයට කියනවා ગેස්ට්‍රෝ කියලා. ආමාශයේ ප්‍රදාහයක් ગેස්ට්‍රයිටිස්. හරි? ગેස්ට්‍රයිටිස්. හරි? ඊට පස්සේ තව තියෙනවා ඉටිසිටිස් කියලා ගොඩාක් ඒවා. ඇහි සුදු බෝලේ ප්‍රදාහයෙන් ලක් වෙනවා. ඇහි සුදු බෝලේ කියනවා ග්‍රීක් වලින් කන්ජන්ක්ටිවා, කන්ජන්ක්ටිවයිටිස්. හරි? අක්මාව ප්‍රදාහයෙන් ලක් වෙලා. හෙපටයිටිස්, හෙපටෝ කියලා කියන ග්‍රීක් වලින් අක්මාවට. හරි? අපේ රුක්කාන නැත්නම් වකුගඩුව ප්‍රදාහයෙන් ලක් වෙලා. නෙෆ්‍රෝ කියලා කියන්නේ වල ඒ ලෙවල් දිගට ඇති මොකද්ද? නෙෆ්‍රෝ කියන වචනේ. හරි? නෙෆ්‍රෝ ප්‍රදාහයෙන් ලක් වුණාම නෙෆ්‍රයිටිස්. අන්න ඉටිස් කියන්නේ ප්‍රදාහය. හරි? ඒ වගේ අපි මොකද්ද මේ කතා කරන්නේ? සයිඩ් ඉෆෙක්ට්. සමහර අය මොකද කරන්නේ? හිතේ වේදනාව ආපුවම මොකද කරන්නේ? පැරසිටමෝල් පෙති 20ක් විතර නේද? බොනවා. බිව්වහම මොකද වෙන්නේ? හිතේ වේදනාවක් නැති වෙනවා. මොකද්ද නැති වෙන්නේ? අක්මාවේ ප්‍රදාහයෙන් ලක් වෙනවා. හෙපටයිටිස් වෙනවා. හරිද? හෙපටයිටිස් වෙනවා. හරි? රයිට්. එහෙනම් මතක තියාගන්න side effect කියන්නේ it is the නැත්නම් are the effect other than the main effect. ප්‍රධාන effect එකට අමතරව තියෙන අනෙකුත් ප්‍රතිඵල ඒවා අතුරුවා. හරි? රයිට්. ඕකේ ඇති side effect කියන්නේ මොකද්ද කියලා side effect කියන්නේ එහෙනම් මෙන්න මේ විදිහට දාගමු. බලන්න side effect any physiological change other than the desired one from drug administration. ඒ කියන්නේ අපි ඖෂධයක් දුන්නාම හරි physiological effect අපේ ඇඟේ හරි ප්‍රධාන physiological effect එකට අමතරව එන අනෙකුත් effect එක side effect. හරිනේ side effect. right. ඔය ඇති කොහොම තියමු. දැන් මම මොකේ පළවෙනි එකෙන් චුට්ටක් මේ මෙතනට එනවා. මොකද්ද පළවෙනි එක? සමහර විට ඩිස්කනෙක්ට් වුණොත් ආපහු කනෙක්ට් කරගන්න. මම මේ කියනවා මේ මෙතනට. බලන්න. ඔයාලගේ පළවෙනි වචනයක් තියෙන කිව්වා නේද මම? dosage form. dosage forms. අපි පොඩ්ඩක් මේක ටියුට් එකේ නැත. ඔයාලා ගන්න මේකත් එක්කම මෙන්න මේ ටියුට් එක මම දැන් පෙන්නන එක ඔයාලට මම ගන්න print out ගන්න කියපු අනිත් ටියුට් එක මෙන්න මේක introduction and lesson 1 මෙන්න මේ ටියුට් එක cover page එක මම පෙන්නන්න මෙන්න මේක හරි cover page එක නම් ගන්න ඕනේ නැහැ ඉතින් අවශ්‍ය නම් ගන්න හරි right බලන්න ඕකේ ඔය cover page එකේ මෙන්න මේ පටන් ගන්න පෙර cover page එකේ පිටිපස්සේ හරි ඔයාලා දාගමු dosage forms කියලා පොඩි මාතෘකාවක්. හරි? මම දැන් ඔයාලා dosage form කියලා දෙන්නයි යන්නේ. හරිද? මම මේකෙන් අයින් වෙන්නම්. dosage form කියලා දෙන්නයි යන්නේ. ඕම් බලන්න dosage form කියන්නේ මොනවද? ඕම් බලා ගන්න. right? dosage form එක කියන්නේ how we present a drug. අපි drug එකක් කොහොමද ඉදිරිපත් කරන්නේ කියන එකයි මේකේ තියෙන්නේ. කොහොමද drug එක ඉදිරිපත් කරන්නේ? අපි මෙහෙම වර කරනවා. according to the route of administration. අපි ඖෂධයක් ලබා දෙන
ආගේ හරි මයික් එකක් ඔන් වෙලා. හරි. මම ඒකයි කිව්වේ මයික් මියුට් කරගන්න ඔන් කරගත්ත ගමන් අනිත් අයට බාධා වෙනවා. හරි. රයිට්. මම ප්‍රශ්න අහනකොට ඔන් කරලා උත්තර දෙන්න. අනිත් ඒවාට ඔන් කරන්න එපා. රයිට්. dosage form. මොකද්ද dosage form එක කියන්නේ? How we present a drug. අපි මේක classify කරනවා, වර්ගීකරණය කරනවා according to the route of drug administration. අපි දෙන මාර්ගය අනුව. අපිට සාමාන්‍යයෙන් ඖෂධයක් දෙන්න පුළුවන් මාර්ග අපි දන්න සරලම ක්‍රමය මොකක්ද? එකක් තමයි මොකද්ද? අපි මුඛ මාර්ගය ඔස්සේ ඇඟ ඇතුළට ගන්න එක. internal dosage form. ඇඟ ඇතුළට. අය බාහිරින් ආලේප කරනවා තියනවා නේද? ක්‍රීම් වර්ග නේද? ඔය උලන්නේ උඩට තියාගෙන ඒවත් මොනවාද? ඖෂධ තමයි නේද? එහෙනම් අපි වර්ග කරනවා ප්‍රධාන කොටස් දෙකකට. මොනවාද කොටස් දෙක? එකක් තමයි internal dosage form. Internal dosage form. හරි? ඊළඟට මම වර්ග කරනවා external dosage form. External dosage form. හරි? right. දැන් මොකද කරන්නේ? internally අපි ගන්න බෙහෙත් වර්ග කියන්නේ දැන් මයික් එක ඔන් කරලා කියන්නේ. internally අපි ඇඟ ඇතුළට ගන්න කෙලින්ම රුධිරයට හරි ඇඟ ඇතුළට හරි ගන්න බෙහෙත් වර්ග කියන්නේ දන්නේවා. Panadol. කියන්න. දිශා නැහුන්නේ. අපව කියන්නේ tablet, capsule, syrup, yeah. right. Ready? හරි. තව injections, injection. හරි. ඉස්සෙල්ලා කිව්වේ මුඛ මාර්ගයෙන් ගන්න ඒවා. දැන් injection රුධිරයට දෙන ඒවා. right. ඔන්න අහගන්න. ඔයිට අමතරව තව එකකුත් තියෙනවා. මොකක්ද ඒ? මෙන්න මේවා. මොන් බලාගන්න. අපිට දෙන්න පුළුවන් dosage form internal ඒවා කොටස් තුනකට වෙන් කරනවා. මොන් බලාගන්න. මොනවාද කොටස් තුන? මේ කොටස් තුන. එකක් තමයි මුඛ මාර්ගය ඔස්සේ ගන්න ඒවා. අපි ඒවට ග්‍රීක් වලින් කියනවා oral කියලා. මොනවගේද? ග්‍රීක් වලින්. හරි? මොනවාද oral? ඊට පස්සේ අපි කෙලින්ම රුධිරයට ලබා දෙන ඒවා. අපි ඒවට කියනවා parenteral. parenteral. හරි? parenteral. ඊට අමතරව ওই දෙක අතර මැදින් මුඛ මාර්ගයේ මුන් නෙමෙයි, කෙලින්ම රුධිරයටත් නෙමෙයි. ওই දෙක අතර මැදට දෙනවා. ඒ කියන්නේ හැම යට තැම්පත් කරනවා. අපි ඒවට කියනවා නම implant. මොනවා? implant. implant. කොහොමද වැඩේ? ඔය විදියට මම oral වර්ග කරනවා. oral කියන්නේ බලන්න අහගන්න ග්‍රීක් වල තියෙනවා මෙන්න මෙහෙම වචනයක්. හරි? enteral route එක. enteral කියන්නේ ආහාර ජීර්ණ පද්ධතිය. enteral. හරි? other than the enteral වලින් එහාට ගියපුවාම අනිත් ඒවා ඔක්කොම parenteral. තේරුණා නේද? enteral route එකෙන් පිට සියලු දේවල් parenteral. para-enteral. හරි? parenteral. හරි? එතකොට parenteral කියන්නේ මෙඩිසින් වලට එනකොට මොනවා කරලා තියෙනවද? parenteral කියන්නේ කෙලින්ම රුධිරයට ලබා දෙන ඖෂධ කියලා වෙනස් කරලා තියෙනවා. හරිද? මොකද්ද? parenteral කියන්නේ කෙලින්ම රුධිරයට ලබා දෙන ඖෂධ. හරි? oral කියන්නේ enteral route එකෙන් ආහාර ජීර්ණ පද්ධතියෙන් ගන්න ඖෂධ. හරි? එතකොට implant කියන්නේ ওই දෙකේම නෙමෙයි ඒ අතරමැද අවස්ථාවක්. හැම යට තැම්පත් කරනවා. තැම්පත් කරපුවම මොකද වෙන්නේ? ඩ්‍රග් එක ටික ටික රිලීස් වෙනවා ලේ වලට. හොඳම උදාහරණ මම කියන්නම්. පවුල් සැලසුම් ක්‍රමවලදී මෙන්න මේ ස්ථානයේ ඔයාලා එහෙම ෆීමේල් කෙනෙක්ගේ දැක්කොත් එහෙම මෙන්න මෙතන නිකන් අහු වෙනවා මොනවාද? ටියුබ් 3ක් හෝ 6ක් හම්බ වෙනවා. සමහර අය දකින්න ලැබෙනවා. එතන පොඩි කට් එකක් දාලා හරි මෙතන හොඳ උදේ සැපයුමක් තියෙනවා මේ හැරේට. කට් එකක් දාලා හැම යට පොඩි අර බීම බට තියෙන්නේ. සෙන්ටිමීටර විතර බීම බට 6ක් තැම්පත් කරනවා මේක යට. තැම්පත් කරපුවම මොකද වෙන්නේ? ඒකෙන් ඩ්‍රග් එක රිලීස් වෙනවා. හරි ඊස්ට්‍රෝජන් ප්‍රොජෙස්ටරෝන් රිලීස් වෙනවා. අවුරුදු 2ක් අවුරුදු 5ක් විතර රිලීස් වෙනවා. ඒවා ඇවිල්ලා මොනවද? ඒවා ඇවිල්ලා ඉම්ප්ලාන්ට්ස්. ඒ අයට හැමදාම බෙහෙත් දෙන්න ඕනේ. හැමදාම බෙහෙත් දෙන්න ඕනේ නේ. හැමයට තැම්පත් කරලා දෙන්නේ. අවුරුදු ගානක් ඩ්‍රග් එක රිලීස් වෙනවා. කියන්නේ උපත් පාලනය අවුරුදු 5ක් විතර කරන්න පුළුවන් ඒක. කිසි ගැටලුවක් නැහැ.
අර උපත්පාලේ නවත්තන්න ඕනොත් එහෙනම් මොකද කරන්න ඕනේ? මේක කට් එකක් දැම්මොත් අපල ගලවලා අයින් කරා ඔක්කොම. එහෙම කට්ටියක මෙන්න මේ හරි පොඩ්ඩක් ඔබපුවාම පේනවා මොනවද? අර බීම් බඩ වගේ හයක් අහු වෙන චූටි එක. දැන් ඉතින් හැමෝගෙම ගිහිල්ලා ඔබ හොයන්න යන්න එපා. හරිද? ඔයාලා පරිස්සම් වෙන දෙයි අල්ලගෙන ඩඩෝස් ගාලා. හරි? එහෙනම් මොකද කරන්න ඕනේ? ඒව හොයන්න යන්න එපා. මම පෙන්නන්නම් ඒවා. හරි? ඕරලි ගන්න ඒවා මොනවද? ඕරලි ගන්න ඒවා තමයි මොනවද? ටැබ්ලට් අය මොනවද? කැප්සූල් අය මොනවද? ඕරලි ගන්න පවුඩර් අපි නම් පවුඩර් මූණේ ගන්නවා විතරනේ. මොනවද ගන්නවා කවුද? කියනද එහෙම එකක්? කාටද පුළුවන් උදාහරණයක් කියන්න? පවුඩර් එකක් බොන මොනවද? හෙරොයින්? නෑ. Sodium bicarbonate. සෝඩියම් බයිකාබනේට් පවුඩර්. හොඳයි. හරි. ආයෙ මේ බලන්න. මේ අහගන්න ලොකු කට්ටියට හරි අපි හිතමුකෝ කැප්ටොපිල් කියන ඖෂධය මිලිග්‍රෑම් 25 පෙති තියෙනවා. හැබැයි පොඩි කට්ටියට එහෙම දෙන්න නෑ පෙති. එයාලගේ ඩෝස් එක ගොඩක් අඩු වෙනවනේ. මිලිග්‍රෑම් 6.0 ගණන් 2.0 ගණන් ඔහොම තියෙන්නේ. එහෙම ආවට අපි මොකද කරන්නේ? මේවා හදලා කුඩු කරලා පවුඩර් කරලා ඒ ගානට වෙන් කරලා දෙනවා. ඒකත් එක පවුඩර් එකක්. හොඳම උදාහරණ තමයි ජීවනි. නේද? ජීවනි වල තියෙන පවුඩර් පැකට් එකක් තියෙන. ඒකද පවුඩර් එකක් තියෙන. ඒක අපි දිය කරලා බොන්න දෙනවා. ORS කියලා කියන්නේ අපි oral rehydration salt. හරි? ජීවනි. ඒ කියන්නේ පවුඩර් අපි මුඛ මාර්ගයෙන් ගන්නවා. තව එකක්. ඇයි සිරප්? අපි සිරප් වලට යන කලින් අපි දාමු පවුඩර් ගොඩක් එකතු කරපුවම හැදෙන එකක් තියෙනවා. ග්‍රැනියුල්. මේවා පවුඩර් නම් හරි? මේ පවුඩර් මොකද කරන්නේ? අර වැලිතල පොල් ටික කරන්නේ මෙහෙම පවුඩර් කොටස් කීපයක් එකතු කරලා හදනවා කණිකා. ග්‍රැනියුල්ස් කියන්නේ කණිකා. ඒවත් ඕරලි ගන්න. වැලිතල පෙහෙම හදනකොට හොඳට දාන්න වැඩි. අපි හදන්න දැන් කන්න විතරයි දාන්නේ නේද? ඈ රයිට්. අම්මලා තමයි ඒව දන්නේ. අම්මගෙන් අහන්න කණිකා කියන්නේ මොනවද කියලා. එතකොට කියලා දෙනවා. මොනවද? පවුඩර් ටිකක් එකතු කරලා හදන වෙනම ඒකකට කියනවා කණිකාවක්. හරි? රයිට්. ඊට පස්සේ අපිට හම් වෙනවා සිරප්. රයිට්. ඔයාලට පේනවද ඕරලි ගන්න පුළුවන් ඩෝසේජ් ෆෝම් වලින්? ටැබ්ලට්, කැප්සූල්, පවුඩර්, ග්‍රැනියුල්, සිරප්. මේකෙන් ඔයාලට පේනවද මේක? මේ මොනවද මේ? මේ දක්වා තියෙන මොනවද? ඝනද, ද්‍රවද, වායුද මේවා? ඝන. අපි මේකට දානවා solid කියලා වචන. solid. oral solid dosage form නේද? මේක මොකද්ද? oral liquid dosage form. ඒවා පස්සේ බලමු නේ. දැනෙන මේ ටික දාගමු. මොනවද? ඊට පස්සේ implant. හොඳම උදාහරණ තමයි මම අර කියපු family planning වලට ගන්නවා. හොඳ වෙන්න නාමයක් තමයි එහෙම එකට කියන no plant. parenteral preparation කෙලින්ම රුධිරයට ලබා දෙන ඖෂධ නම් කියන්න පුළුවන් කෙනෙක් ඉන්නවද? කෙලින්ම රුධිරයට ලබා දෙන ඖෂධ? දැන් මෙතන ඇති මම දන්නවා මේ ක්ලාස් එකේ මෙතිලත් ඉන්නවා වැඩිපුර. හරි? Morphine. ඈ? Morphine. එවුනේ. අපෝ කියන්නේ Morphine. parenteral level injection නේද? හරි? ඔය ඉන්ජෙක්ෂන් වර්ග ඔයාලා අහලා දෙනවා මෙහෙම එව්වා. මෙන්න මෙහෙම එකක්. ඔයාලා මෙන්න මේ වචනේ අහගන්න. ඔයාලා අහලා දෙනවා මේ ඉන්ට කියන වචනේ ඉන්ට. ඉන්ට කියන්නේ ඉන්ද කියන එක නෙමෙයි. ඉන්ට. ඊට පස්සේ තව වචනයක් තියෙනවා ඉන්ට්‍රා. ඉන්ට සහ ඉන්ට්‍රා. හරි? ඉන්ට කියන්නේ මොකද්ද? ඉන්ටර්නැෂනල්. හරි? ජාතීන් දෙකක් අතර. නේද? ඉන්ටර්නැෂනල්. හරි? ඉන්ටර් ස්කූල්. පාසල් දෙකක් අතර. ඉන්ටර් සිටි. නගර දෙකක් අතර. එහෙනම් ඉන්ට්‍රා කියන්නේ මොකද්ද? ඉන්ට්‍රා කියන්නේ නගරයක් ඇතුලේ ඉන්ට්‍රා සිටි. හරි? ඉන්ට්‍රා සිටි. ඊට පස්සේ අපිට කියන්න පුළුවන් තව ඉන්ට්‍රා කන්ට්‍රි. හරි? රයිට්. ඉන්ට්‍රා කියන්නේ මොකක්ද? ඒක තේරුණා? යමක් ඇතුලේ.
ඉන්ට කියන්නේ දෙකක් අතර. හරි? අපේ ඇඟේ රුධිර වාහිනී වර්ග ප්‍රධාන ඒවා දෙකක් තියෙනවා. ගන්න කට්ටිය කියන්න බලන්න. මම කියන්නකෝ නේද? arteries, vein. දමන නේද? සිරාවට මොනවද? සිරා සහ දමන. හරි? ශිරා වලට අපි සිංහලෙන් කියනවා මොනවා කියලාද? සිරා වලට සිංහලෙන් කියන්නේ සිරාවට මොනවද කියන්නේ? සිරාවට සිංහලෙන් කියන්නේ මොනවද? වේන්. සිංහලෙන් නේද? වේන්. හරි? ඊට පස්සේ අපි දමනයකට මොකද කියන්නේ? Arteries. ආටරි. හරි? ආටරි. හරි? ආටරි. නැත්නම් ආටරීස්. හරි? එහෙනම් මතක තියාගන්න අපි සාමාන්‍යයෙන් අධික පීඩනයෙන් ගමන් කරන්නේ මොනවද මේ වගේ රුධිරේ වේන් එකකද ආටරි එකකද? ශිරාවකද දමනයකද? අධික පීඩනයෙන් ගමන් කරන්නේ ආටරි. ආටරි එකකින්. හරි? එහෙනම් අපි ආටරි එකට බෙහෙත් දෙන්න යන්නේ නැහැ සාමාන්‍යයෙන්. මොකද වෙන්නේ? හිල් කරපුවම එළිය ඔක්කොම ටික. ඒක හරියන්නේ නැහැ නේද? අපි සාමාන්‍යයෙන් ඉන්ජෙක්ෂන් එකක් දෙන්නේ කොහෙද? වේන් එකක් ඇතුළට. නේද? වේන් එකේ ප්‍රෙෂර් එක අඩුයි. හිල් කරපුවාම එහෙම ලේසියකින් එළියට එන්නේ අපිට බොහොම පාසුවෙන් දෙන්න පුළුවන්. ඒකින්ද අපි ගොඩක් වෙලාවට වේන් එක ඇතුළට දෙනවා ඉන්ජෙක්ෂන් එක. මොනවාද? නීඩල් එක ඇතුල් කරනවා වේන් එකක් ඇතුළට. එතකොට බෙහෙත් අපිට ඇතුල් කරලා වේන් එක. අපි ඒවට කියනවා ඉන්ට්‍රා වීනස්. හරි? මොකක්ද? ඉන්ට්‍රා වීනස්. හරි? ඉන්ට්‍රා වීනස්. මේ වීනස් කියන්නේ කවුද කියලා දන්නව නැති නේද? ඉන්ට්‍රා වීනස්. හරි? වීනස් කියන්නේ මෝෆියස්ගේ බිරිඳ. නේද? දෙවියෙක්. මේක ඉතිහාස කතාවල දෙවියෙක්. හරි? සිහිනයේ අධිපති දෙවියා මෝෆියස්. එයාගේ නමින් තමයි මෝෆින් හැදුනේ. හරි? මෝෆින් ගත්තහම එහෙම වෙනවලු. මම දන්නේ නැහැ. ඊළ බලන්න ඕන. right ඉන්ට්‍රා වීනස්. ඊට පස්සේ අපි දෙනවා මසල් එකක් ඇතුළට. මොකද්ද මසල් දෙකක් ඇතුළට වෙනකොට? මසල් දෙකක් අතරට නෙමෙයි මසල් එකක් ඇතුළට දෙන්නේ. මොකද්ද? ඉන්ට්‍රා මස්කියුලර්. ඉන්ට්‍රා මස්කියුලර්. ඉන්ට්‍රා මස්කියුලර්. මසල් එකක් ඇතුළට. හරි? තව ගොඩාක් ඒවා තියෙනවා. හරි? ප්‍රධානම තුන තමයි මම මේ කිව්වේ. අනිත් එක තමයි හැම අතරට දෙනවා සබ්කියුටේනියස්. සබ්කියුටේනියස්. ඔය ඇති. හරි? ඔය ඇති. මොනවද මේ තමයි ඩෝසේජ් ෆෝම් වල ඉන්ටර්නල් ඩෝසේජ් ෆෝම් අපි වර්ග කරපු විදිය. කොහොමද? ඉන්ටර්නල් ඩෝසේජ් ෆෝම් ඕරල් ඉම්ප්ලාන්ට් පැරන්ටරල්. මොනවද? ඕරල් ඉම්ප්ලාන්ට් පැරන්ටරල්. ඔන්න ඔය විදිහට වර්ග කරනවා. හරි? right. මම මේ කියන ගමන් ඔයාලා මේක අඳ ගන්න පුළුවන් නම් වඩා හොඳයි. right. මම යනවා දැන් අනිත් පැත්තට. මොකක්ද අනිත් පැත්ත? අනිත් පැත්ත තමයි external dosage form. external dosage form කියන්නේ මොනවද? බාහිරින් පාවිච්චි කරන dosage form වර්ග. මම ඒක බෙදනවා මේ විදිහට. කොහොමද? according to the state of matter. පදාර්ථයේ ස්වභාවය අනුව මේක වර්ග කරනවා. කොහොමද වර්ග කරන්නේ? ඝන, ද්‍රව, වායු සහ අර්ධ ඝන. හරි? මම මේක වර්ග කරනවා මෙන්න මේ විදිහට. කොහොම බලාගන්න. හරි? ඔයාලට පුළුවන් නම් මේ පැත්ත දාගන්න මට ඒක මේක ලොක් කරලා පෙන්නන්න පුළුවන්. බෙදලා මේක මේ පැත්ත ලියා ගන්න මෙතන පහසු වෙයි නේද වැඩි. right? දාගන්න. internal dosage form oral implant parenteral. oral implant parenteral. oral වලට දාගන්න tablet capsule powder granule. එහෙම බැරි නම් මේක ලියලා ඉන්න බැරි නම් මොකද කරන්න ඕනේ? ස්මාර්ට් කෙනෙක් නම් මොකද කරන්න ඕනේ? ස්ක්‍රීන්ෂොට් එකක් ගන්න ගන්න. එතකොට මේක හරි පාසුයි. හරි? right. මම අර පැත්ත දැන් ලොක් කරලා ලියන්නම්. එතකොට වලට පහසු වෙයි මේක අතට ලියාගන්න. හරි. ඔන්න මගේ මූණක් දාන්න ස්ක්‍රීන්ෂොට් එකක් ගන්නවා. හරි. මම එන මේක මකන්න. ඔයාලා මේක ලියා ගන්න ඇති කියලා මම. හරිද?
සර් ඉම්ප්ලාන්ට් එක පෙරන්ටල් කියන එක පොඩ්ඩක් විස්තර කරන්න මොකක්ද තේරුම කියලා චුට්ට. ඉම්ප්ලාන්ට් කියන එක අපි රුධිරයට ලබා දෙන්නේ නැහැ කෙලින්ම. ඒක හැම යට තැම්පත් කරනවා. හරිද? තැම්පත් කරපුවාම එයා මොකද කරන්නේ? එයා හිමීට ඩ්‍රග් එක රිලීස් කරනවා, ඩ්‍රග් එක නිදහස් කරනවා. කොහෙද? ලේවරට. ටික ටික තමයි නිදහස් කරන්නේ. කෙලින්ම ලේවරට ලබා දෙන්නේ. පැරන්ටල් කියන එක කෙලින්ම රුධිරයට අපි බෙහෙත ලබා දෙනවා. මෙන්න මේක රුධිර වාහිනිය ඇතුළට මේක රුධිර වාහිනියක් නම් මේක ඇතුළට අපි මොකද කරන්නේ? සිරින්ජ් එකක් නීඩල් එකක් පාවිච්චි කරලා බෙහෙත ලබා දෙනවා ඇතුළට. කෙලින් මේක රුධිරයට ලබා දෙනවා. හැබැයි ඉම්ප්ලාන්ට් එක කෙලින්ම දෙන්නේ හැම අතර තැම්පත් කරනවා ඩ්‍රග් එක ටික ටික රිලීස් වෙනවා. හරි? ඩ්‍රග් එක ටික ටික රිලීස් වෙනවා. ඒකයි මේ දෙකේ වෙනස. මෙයා කෙලින්ම දෙනවා මෙයා ඉන්ඩිරෙක්ට්ලි. මෙයා ඩිරෙක්ට්ලි මෙයා ඉන්ඩිරෙක්ට්ලි. වක්‍රව. හරි නේද? right. හරි සර්. එහෙනම් මම දැන් අනිත් පැත්තට යන්නන්නේ. හරි. හරි මම මේවා ගොඩක් වෙලා කියන්නේ මම යන්නම් මේක අනිත් පැත්තට. මෙන්න මේ විදිහට. External dosage form classified according to state of matter. පදාර්ථයේ ස්වභාවය අනුව solid, semi solid, liquid and gas. හරි? gas. ඔයාලා මේ අද පේන්නේ නැහැ වගේ නේද? අපි gas එක මෙහාට කරගන්නවා. මේ හරි පේනවනේ. right. gas. හරි? right. අපි බලමු එහෙනම් gas. ඔයාලා පාවිච්චි කරන medicinal important gases මොනවද? La, litro, ඔවද? නෑ medicinal important මොනවද? oxygen නේද? ඊට පස්සේ carbon dioxide, nitrogen. හරි? අපි පාවිච්චි කරන තව නිර්වින්දනය කරන nitrous oxide, N2O. හිනා වායු නේද? nitrous oxide. ඊට පස්සේ තව ඕනනම් තියෙනවා inhalers වලට පාවිච්චි කරන ඒවා. ඒවට මම නමක් කියනවා aerosols. හරි? aerosols. ඊට පස්සේ මම යනවා solid වලට, ඝන වලට. මොනවාද අපි පාවිච්චි කරන ඝන වර්ග? හරි? අපි බාහිරින් ආලේප කරන ඝන. හරි? මොනවාද ඝන? කියන බලන්න ඝනයක්. හොඳම ඝණය තමයි මොකද්ද? එකක් තමයි වල ගාන, මූණේ ගාන, ඇඟේ ගාන, powder. අපි ඒවට කියනවා dusting powder. dusting powder. මූණේ මුදේට ගාන්නේ dust කරනවා ගාලා. dusting powder. හරි? dusting powder. right. ඊට පස්සේ කියන්නේ අර්ධ ඝන. ඒ මම කියන්නේ ඕන තරම්. මොනවද තියෙන්නේ? cream. හරි? ඊට පස්සේ ආයෙ තියෙනවා balm වර්ග. අපි ඒවට කියනවා ointment. හරි? ointment. ඊට පස්සේ තියෙනවා gel. හරි? gel වර්ග. හරි? ඊට පස්සේ paper, paste. පාප්පත් ගන්නවද? ඒ මූණේ ගන්න. ක්‍රිකට් ගන්නකොට මම සුදු පාට ගායන්නේ මූණේ නේද? නාය දෙපැත්ත මෙහෙම. හරි? right. මොනවාද? paste. right. liquid වලට කියන බලන්න external පාවිච්චි කරන. ඒකත් කියනවා නේ උදේට දාන්නේ lotion, body lotion. හරි? lotion. හරි? ආයෙ මොනවද? ආයෙ පාවිච්චි කරන අපි මොනවද? lotion වලට අපිට තව තියෙනවා ගොඩක් ඒවා. මොනවද? ඇඟේ ගානේව lotion. ඇහැට දාන, කනට දාන, හරි නහයට දාන ඒවා මොනවද? ඒවා විල මොනවද? lotion. මොනවද? drops. බින්දු. eye, ear, nasal drops. හරි?
eye drops, ear drop, nasal drop මේවා මොනවද? මේවා බින්දු. හරි. තව එකක් කියන්නේ mouthwash. mouthwash නේද? mouthwash කට හොදනවා. උගුර හොදනවා. gargle මේවා ඔක්කොම දියර. gargle. හරි. එහෙනම් අපි මේ විදියට මොනවද කරන්න පුළුවන්ද? external dosage form වර්ග කරනවා gas, solid, semi solid, liquid කියලා ඔය විදිහට වර්ග කරනවා. ඕක තමයි dosage form එක කියන්නේ එකම ඖෂධයේ විවිධ ආකාර තියෙන්න පුළුවන්. අපි ඒවට කියනවා dosage form එකක් කියලා. හරි? එකම ඖෂධයේ විවිධ ආකාර ඒවා dosage form. right. හරි. කවුද කාගේ හරි මයික් එකක් ඔන් වෙලා කවුද අනුරාධා ජය වික්‍රම මම මියුට් කරන්නද හරි එහෙනම් බලගන්න මේ විදිහට ඩෝසේජ් ෆෝම් මම ක්ලාසිෆිකේෂන් එකක් කරා right එහෙනම් ඔන්න කිසි ගැටලුවක් නැහැ ඔයාලට පුළුවන් මේක මොනවා කරන්නද වර්ගීකරණය කරන්න dosage form internal external කියලා වර්ග කරන්න පුළුවන් right එහෙනම් අපි යන්න දැන් කොතනද මේක ලියාගත්ත නේද කොහොමද මම ඉස්සරහට යන්නද හරි එහෙනම් අපි යම් මේකෙන් අපේ ටියුට් එකට හරි right ඔන්න ටියුට් එක තියෙනවා මෙන්න මේ ටියුට් එකට ඔයාලට ආපහු මම මුල පෙන්නනවා මුල පිටුව මම ඔයාලට මේක print out එකක් අරන් තියාගන්න කියලා කිව්වා. මේ තියෙන්නේ මොකද තමයි පළවෙනි පිටුව. මේ තියෙන cover page එක pharmacies external introduction to principles of pharmacology. හරි? introduction to principles of pharmacology. right. මම යනවා එහෙනම් ඊළඟ page එකට. ඕකේ තියෙනවා මෙහෙම එකක්. මම මේකේ පිටු දෙකක් කරලා මම ටක් ගාලා ඔයාලගේ ආහාර ජීවන පද්ධතිය පාඩමට යනවා. මේකේ බලන්න මේක මෙන්න මේ විදිහට powder granule capsule tablet මොනවද මේවා අපි අර ඉස්සෙල්ලා වර්ග කරේ powder granule capsule tablet මගේ ඒක ඉස්සරහින් පොඩි කලකුණක් දාලා මේවා ඝන කියලා කිව්වනේ solid මුඛ මාර්ගයේ ඔස්සේ ගන්න solid dosage form oral solid dosage forms මොනවද මේවා orally ගන්න ඝන dosage form වර්ග ඕනෝ පොඩි ළමයෙක්ගෙන් ඇහුවොත් කියයි මොනවද මුඛ මාර්ගයෙන් ගන්න ඝන ಜಾති කියලා හැමෝත් එහෙම මොනවද කියන්නේ? පෙති කරල් කියලා කියන්නේ. හරි? මොනවද? tablet and capsule කියලා නිකම්ම කියනවා. ඒවා තමයි most famous oral solid dosage form. underline කරගන්න famous. හරි? famous oral solid dosage form. හරි? famous oral solid dosage form. right. දැන් ඕක අතේ තියාගෙන මෙන්න මේ විදිහට මම දිහා බලන් ඉන්න බෝඩ් එක දිහා. හරි? right. කොහොම බලන්න? ඔයාලට ඔතන oral solid dosage form එකක් මේ orally ගන්න dosage form එකක් හරි orally ගන්න dosage form එක මම දැන් අඳිනවා මෙන්න මේ විදිහේ දෙයක් ඕක බලන්න මේ තමයි කවුද හර්ෂණගේ අපි ගමු ආමාශය කියලා හිතමු අසල් නමින් දෙපයි නේ චිත්ත තමයි බැරි කොනම ඇඳා හරිද මෙන්න අර්චනගේ පෙත්ත ලොකු වැඩි හරි චූටි පෙත්තක් බොනවා හරි පැරසිටමෝල් පෙත්තක් කියනකො ඔන්න බොනවා දීපුවා මොකද වෙන්නේ මෙන්න ස්රෝතයේ දිගේ නෑ මොකද්ද ඉසොෆේගස් අන්න ස්රෝතය ඉසොෆේගස් හරි මේකට බ්‍රිටිෂ් කාරයෝ හරි එංගලන්තේ කට්ටිය මුලට ඕ අකුරක් දානවා ඇමරිකන් කාරයා කැමති නෑ ඔය වැඩේ උන්න ඉසොෆේගස් මුලට ඕ දානවා කියලා ඊ අකුරෙන් පටන් ගන්නවා ඒක ඉසොෆේගස් දෙකම එකයි ඒ බ්‍රිටිෂ් ඉංග්‍රීසි සහ ඇමරිකන් ඉංග්‍රීසි වල වෙනස හරිද රයිට් දැන් මොකද කරන්නේ අන්න ස්රෝතයේ දිගේ දැන් පෙත්ත එනවා ඇවිල්ලා මොකද වෙන්නේ ඕනි අපේ ආමාශයට ගමන් කරනවා හරි
ආමාශයේ තියෙනවා මොකද්ද gastric juice එක. මොකද්ද gastric juice එක තියෙනවා. හරි? බලන්න නේද හර්ෂණගේ ආමාශය කොයිතරම් නේද? right. බලන්න gastric juice එක. මොනවද මේකේ තියෙන්නේ? hydrochloric acid තියෙනවා. නේද? hydrochloric acid තියෙනවා. gastric juice එක. හරි? දැන් පෙත්ත ඇවිල්ලා මොකද කරන්න ඕනි? මේ පෙත්ත මේක දිගේ ඇවිල්ලා වැටෙනවා මෙතනට. හරිද? දැන් dosage form එකක් ගත්තාම ඔබ චුට්ටක් කොහොමද තියාගන්නේ? dosage form එකක් ගත්තාම මොනවද ඔකේ තියෙන්නේ? ඇත්තටම dosage form එකක් කියන්නේ දෙකක එකතුවක්. මොනවද තියෙන්නේ? ඔයාලා හිතන්නේ පැරසිටමෝල් පෙත්තක හරි බර කීයක් විතර ඇද්ද මට කියන්න බලන්න. තන්න කෙනෙක් පැරසිටමෝල් පෙත්තක නමක් දීලා අහන්න. ඔයාලා පුළුවන් හරි දැන් කියන්න බලන්න. ඒ දැන් කතා කරපු කෙනාගේ ෆෝන් නම්බර් එක තමයි තියෙන්නේ. ඒකද මේ නම දාගන්න. අනිත් අය ගොඩක් දෙනෙක් නම දාගෙන ඉන්නේ. හරි? එතන නම දාන්න. එතකොට මට නම කියනම කතා කරන්න පුළුවන්. right. කියන්න බලන්න දන්න කෙනෙක්. පැරසිටමෝල් පෙත්තක බර කීයක්ද? කවුනේ? 500 milligram. 500. 500 milligram. right. කොහොමද? ඔයාලා මම එහැව්වාලගේ පැරසිටමෝල් පෙත්තක බර කීයද කියලා තියෙනවද? නෑ. මිලිග්‍රෑම් 500යි කියලා කෙලින්ම කිව්වා. හරි? ඔයාලා කියලා බැලුවොත් ඕකේ ග්‍රෑම් 4ක් තියෙනවා. මොකද කියන්නේ? ඕනොට්ටුවක් දානවා. ඕක කියලා බැලුවොත් ග්‍රෑම් 4ක් තියෙනවා. 500 මොනවද තියෙන්නේ? පැරසිටමෝල්, පැරා, ඇසිටයිල්, ඇමයිනෝ, ෆීන් නේද? පැරසිටමෝල්. හරි? ඒ කියන්නේ ෆීනෝල් කාණ්ඩයක පැරා ස්ථානයේ මොනවද තියෙන්නේ? ඇසිටයිල් කාණ්ඩය, ඇමයිනෝ කාණ්ඩයක් තියෙනවා. හරි? ඒක තමයි මොනවද? පැරසිටමෝල් කියන්නේ. පැරසිටමෝල් කියන එක පෙත්ත කිරුවොත් ග්‍රෑම් 4ක් විතර තියෙනවා. හැබැයි ඒක ඇතුලේ මිලිග්‍රෑම් 500ක් පැරසිටමෝල් පියෝම තියෙනවා. පියෝ පැරසිටමෝල් අනුසුද්ධ පැරසිටමෝල් මිලිග්‍රෑම් 500ක් තියෙනවා. එහෙනම් අනිත් ඒවා මොනවද? පැරසිටමෝල් 500 කියන්නේ මෙන්න මෙච්චර කියලා. පේන්නේ නැහැ නේද? මෙන්න මෙච්චර කියලා. මොනවද ඉන්නවනේ? අතව දැනෙන්න ඕනේ ඇඟිල්ලකවත් දැනෙන්නේ නැතරම මිලිග්‍රෑම් 500ක් කියන්නේ. හරි? එහෙනම් මේක එකතු කරලා ලොච්ච ලොකු පෙත්තක් හදන්න තා මොනවද දාන්න ඕනේ? අලුතෙන් දේවල් එකතු කරන්න ඕනේ. මේ ඔක්කොම බැඳලා තියාගන්න වතුර දාන්න ඕනේ නේද? බයින්ඩින් ඒජන්ට් එකක් තියෙන්න ඕනේ. හරි? ඊට පස්සේ මේක ලොකු කරන්න බල්ක් එක වැඩි කරන්න මොනවද කරන්න ඕනේ? තව මොනවා හරි දාන්න ඕනේ. පවුඩර් එකක් මොකක් කරන්න. විවිධ දේවල් දාන්න වෙනවා. හරි? අපි ඒවට නමක් කියනවා මොකක්ද කියලාද? excipient. මොකක්? excipient. හරි? මේකේ පැරසිටමෝල් සක්‍රීය සංඝටකය active ingredient. සක්‍රීය සංඝටකය සහ අමතර ද්‍රව්‍ය තියෙන්න ඕනේ. ඔයාලා රොටියක් හදන්න කියන මොනවද ඔකේ තියෙන්න ඕනේ? දැන් රොටිය හදපු කට්ටිය නම් දන්නවා මොනවද තියෙන්නේ කියලා. මොනවද තියෙන්නේ? පොල් තියෙනවා, පිටි තියෙනවා, ලුණු තියෙනවා, ලුණු කැලි තියෙනවා. දැන් දන්න ටිකක් මොකද? තරපින්ට තියෙනවා. ඒවත් තියෙනවා නේද? තියෙන්න පුළුවන්. හරි සමහර අය රොටි වල ඒවත් තියෙනවා. ඒකින්ද මම කියන්නේ ඕක ඇත්තටම රොටියක ප්‍රධාන සංඝාතකයේ පිටි වුණාද අපි අමතර දේවල් වලට එකතු කරලා තියෙනවා. හරි ඒ වගේ පෙත්තක් ගත්තාම ඩෝසේජ් ෆෝම් එකක් ගත්තාම මොනවද තියෙන්නේ? ඇක්ටිව් ඉන්ග්‍රීඩියන්ට් එක අමතරව එක්ස්පීපියන්ට් තියෙනවා. අමතර ද්‍රව්‍ය තියෙනවා. හරි? දැන් මේ ඩෝසේජ් ෆෝම් එක ටැබ්ලට් එක ගිල්ලා සංසන ගිල්ලා පෙත්ත ගිල්ලාම මොකද උනේ? බඩට ගියා. බඩට ගිහිල්ලා මොකද වෙන්න ඕනේ? මෙයා හාරන දෙකක් වෙන්න ඕනේ. මෙයා කෑලි වලට කැඩෙන්න ඕනේ. චූටි කෑලි වලට කැඩෙන්න ඕනේ. මම ඒකට නමක් දෙනවා disintegration ආනන්ද නේද? disintegration. හරි? disintegration කැඩෙන්න ඕනේ. මේ කැඩිච්ච කෙනා මොනවා වෙන්න ඕනේ? මේක ඇතුලේ දිය වෙන්න ඕනේ. හරි දිය වෙලා
එයාගෙන් active pharmaceutical ingredient එක හරි active pharmaceutical ingredient නැත්නම් API මොකද වෙන්නේ ඕනේ නිදහස් වෙන්න ඕනේ නැත්නම් පැරසිටමෝල් වලින් ගිල්ලේ පැරසිටමෝල් නිදහස් වෙන්න ඕනේ gastric juice එකට අපි ඒකට කියනවා දිය වෙනවද dissolution හරි dissolution එහෙනම් ඕරලි ගන්න බෙහෙතක් මොනවා වෙන්න ඕනද gastric juice එකේදී disintegrate වෙන්න ඕනි dissolve වෙන්න ඕනි කැලිය වලට කැඩෙන්න ඕනි දිය වෙන්න ඕනි දිය වෙලා active pharmaceutical ingredient එක gastric juice එකට අපි කියන මේක උරා ගන්න මොකද්ද pool එක කියලා absorption pool එක release වෙන්න ඕනි හරි API release වෙන්න ඕනි දැන් අපේ gastric juice එකේ අපේ නේ හර්ෂණයේ gastric juice එකේ මොනවද තියෙන්නේ රතිනේ පැරසිටමෝල් දැන් ගිය වෙලා තියෙන්නේ ඕන් දැන් පැරසිටමෝල් මොකද කරන්නේ try කරනවා මන්නේ මේක අතරින් ඉඳලා හරියන්නේ නේද මේ ආමාශයේ මේ කලවිලියම මේ ආමාශයේ අතරින් යනවා මොකද කරන්න ඕනේ මෙයා යන්න ඕනේ ලේවලට නේද ලේවලට ගමන් කරන්න ඕනේ මොකද වෙන්න ඕනේ මෙයා නිහිම දෙයක් කරනවා බුද්ධිද සංසාරණය හරි බුද්ධිද සංසාරණය ඇතුළට දැන් ඇතුල් වෙන්නයි යන්නේ හරිද දැන් මෙයා මොකද කරන්නේ ආමාශ දික්කේ පටලය හරහා පොඩි ගමන් ගන්න බුද්ධිද සංසාරණයට යනවා ඔන්න API දැන් ගමන් කරනවා මොකක්ද බුද්ධිද සංසාරණයට එනවා හරි එහෙනම් අපි ඒකට කියනවා මොකක්ද absorption අවශෝෂණය absorption හරි absorption Sir, API කියන්නේ මොකද්ද? කියන්නේ API API කියන්නේ මොකද්ද? active pharmaceutical ingredient සක්‍රීය සංඝටකය active ආවලටියුට් එකේ දාගන්න මේක API කියලා කියන්නේ active pharmaceutical ingredient හරි active pharmaceutical ingredient සක්‍රීය සංඝටකය හරි නේද වැඩි right දැන් මොකද වෙන්නේ එහෙනම් absorption කියන එක වල definition එකක් දෙන්න පුළුවන් clear definition එකක් මොකක්ද දෙන්න පුළුවන් ඔය දෙන්න පුළුවන් උදාහරණයක් කියනවා මොකද්ද it is the ඒක තමයි transfer of හරි ගමන් කිරීම active pharmaceutical ingredient to the bloodstream through the biological membrane ජීව පටලයක් කරහා හරිද රුධිර සංසරණයට active pharmaceutical ingredient සක්‍රීය සංඝටකයේ ගමන් කිරීම අපි කියනවා absorption කියලා. මොකද absorption කියන්නේ නේද? It is the transfer of active pharmaceutical ingredient to the bloodstream through the biological membrane ජීව පටලයක් කරා. ඕක ඔයාලගේ ටියුට් එකේ මේ මෙතන තියෙනවා. මෙන්න මේක ගන්නකොට ටියුට් එකේ ටියුට් එකට ගන්න ආපහු අතට උන් බලන්න. මෙන්න මේ absorption කියන එක දෙවෙනි පිටුවේ මුල තියෙනවානේ. ඔන්න ඔක කපන්න එක ඉරකින්. එතන වැරදීමකින් එතන ලැබෙත් තියෙන්නේ. හරි? එහෙනම් කොතනද දාන්න ඕනේ? මේ මෙතන දාන්න ඕනේ. මේ මෙතන තුන්වෙනි පිටුවේ උඩටම දාන්න. absorption මේ වචනේ දාන්න තුන්වෙනි පිටුවේ උඩට. absorption then okay definition එක දීලා දෙනවා මේ මෙතන it is the transfer of a drug from its site of administration to the bloodstream ඔතන ටිකක් කැතයි වගේ නේද definition එක ඒක සාර්ථක නෑ මොකද්ද transfer කතාව හරි it is the transfer of drug කියනකට වඩා හොඳයි ඔතන දාගන්න API active pharmaceutical ingredient වරන් එතන දාගන්න API මේ මෙතන දාගන්න API drug කියන එක පස්සේ කාක්කය කකුලක් දාලා උඩට නේද මොකද කරන්නේ API කියලා ලියන්න හරි from its site of administration අතුල් කරපු තැන ඉඳන් to the blood stream ඔතන blood stream කියලා ලියලා නවත්තන්න එපා එතන දාගන්න through the biological membrane මම ඒක දැන් ලියන්නම් මෙන්න මේක through the biological membrane ජීව පටලයක් කරා
දැන් ඉන්නේ හරිම ඩෙෆිනිෂන් එක ආවේ through the biological membrane. දැන් මොකද ඉතින්? right. හරි නේද? through the biological membrane. අන්න හරි. දැන් මම එනවා මෙතනට. දැන් රුධිර සංසරණයට ආවා. හරි ඕක දැන් drug එක absorb වුණා. මේක හොඳට ඔලුවට ගන්න මම මේ කියන දේවල් හරියට මොකද ඔලුවට ගන්න. මම මේක මෙහෙම වලයිටි උත් එක්ක කියවන්නද මම කියලා දෙන්නේ මේක ඕනම හින්දා. හරි? right. මොකද කියන්නේ? රුධිර සංසරණයට ආවට බෑ. මම දැන් පාරට යනවා. පාරට ගිහුවම මොකද වෙන්නේ? යන්න මම දැන් මේ දැන් මම නුවර යන්න යන්නේ. හරි? නුවර යන්නයි යන්නේ. පාරට ගියා මට මම පයින් යන්නද බෑනේ. පයින් යනවා දැන් ගාවක් යනවා. ගාවක් යනවා කියන්නේ. මොකද වාහනයක් එන්නේ. හරි? වාහනයක් ආවොත් තමයි මට යන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම තමයි අපේ ඇඟත්. හරි? අපේ ඇඟේ සෛල හැරිලා තියෙන්නේ අපි වගේම තමයි. කොහොමද? අපේ ඇඟ ඇතුලේ රුධිර සංසරණයට ඩ්‍රග් එක ආව ගෙනියන්න කෙනෙක් නෑ. කවුද ගෙනියන්න ඉන්න එක්කෙනා? මොන වගේ කෙනෙක් වෙන්න පුළුවන්ද ගෙනියන්න ඉන්නේ? අපි වේගයක් ගත්තාම ලේවල් එක ගියපුවාම එයා අඟ පුරාම ගෙනියන්න ඕනේ. ගෙනියන්නේ කවුද? මේ අපේ රුධිර ප්ලාස්මාවේ ඉන්න ප්‍රෝටීන් එක. කවුද ඒ ප්‍රෝටීන්? එයාට කියනවා ඇල්බියුමින්. හරි? දැන් මොකද කරන්නේ? ඇල්බියුමින් ඇවිල්ලා කියනවා මෙතනට මෙන්න ඇල්බියුමින් මොකද කියන්නේ? ඉතින් කැමතිනම් මම ගෙනින් ගන්නවා. කොහෙද? site of action. action එක දෙන තැනට ගෙනින් දානවා කියලා කියනවා. ඔව් අනිවාර්යෙන් කියනවා. එයා එහෙම කියනවා කියලා. මොකද කියන්නේ? කැමතිනම් මම ගෙනින් ගන්නවා. දැන් මොකද කරන්නේ? එහෙනම් මෙයාත් කියනවා ඩ්‍රග් එකක් දැන් මම ඉතින් නිකන් මේක උන්නේ යන් කියලා හොරියන්නේ. යනවා දැන් රුධිර සංසරණය ඔස්සේ දැන් යනවා. ගිහිල්ලා දැන් මොකද කරන්නේ? මෙන්න මේ රුධිර සංසරණය දැන් මේ ඇඩ් කරලා යන්න මේක. එහෙම යන්නේ හරි. සලාමක් මාවරා ගිහින් එහෙම යන්නේ. හරි කමන්නේ. දැන් එහෙම කියන කමන්නේ මම තේරෙන්නේ මේක කියන්නම් නේද? මෙතන ගිහිල්ලා මොකද කරන්නේ? මේ කිමිකල් එක පැරසිටමෝල් කියන කිමිකල් එක සම්බන්ධ වෙන්න කැමති ප්‍රතිග්‍රාහකයක් ඉන්නවා. අපේ සෛලවල පටකවල ඉන්ද්‍රියන්ගේ හරිද? තියෙන රසායනික ද්‍රව්‍ය වලට සංවේදී ස්ථාන. ඒ ස්ථානයට අපි නමක් කියනවා මොකක් කියලාද? රිසෙප්ටර් එකක් ප්‍රතිග්‍රාහකයක් කියලා කියනවා. මොකද්ද? රිසෙප්ටර්. රිසෙප්ටර් ප්‍රතිග්‍රාහකයක්. ප්‍රතිග්‍රාහකයක් කියලා කියනවා. හරි? මේ ප්‍රතිග්‍රාහකය එක එක කිමිකල් වලට විවිධ වර්ගයේ ප්‍රතිග්‍රාහක තියෙනවා. දැන් මම මේක මොකද කරන්නේ? හර්ෂණගේ ඇඟේ තියෙන හරි පැරසිටමෝල් වලට සංවේදී ප්‍රතිග්‍රාහකයේ ගාවටයි ගියේ. දැන් මොකද කරන්නේ? මොකද කියන්නේ? දැන් මෙයත් එක්ක කවුරු බැඳලා ඉන්නේ? පැරසිටමෝල් එක ප්‍රෝටීන් එක බැඳලා ඉන්නේ. ඇල්බියුමින් බැඳලා ඉන්නේ. දැන් මොකද වෙන්නේ? ඇල්බියුමින් බැඳලාදී කවදාකවත් ඇක්ෂන් එකක් දෙන්න බෑ. හරි? අපි තව කෙනෙක්ට බැඳලා ඉන්නකොට අපිට ක්‍රියාකාරී වෙන්න බෑ. ඒකේ සාමාන්‍ය ජීවිතයේ සබෑටත් තේරෙන්නේ. right. මොකද වෙන්නේ? මට ක්ලාස් එකකට ගන්න බැරි දැන්. right. මොකද වෙන්නේ? ඇල්බියුමින් එක මොකද්ද? ප්‍රෝටීන් එක. මේ ප්‍රෝටීන් එක ඩ්‍රග් එක බැලුවොත් එයා ට්‍රැප් වෙලා ඉන්නේ. හිර වෙලා ඉන්නේ. උගුලකට අහු වෙලා. ට්‍රැප්. හරි? ට්‍රැප්. හරි නේද? ට්‍රැප් වෙලා ඉන්නේ. එයා ෆ්‍රී ඩ්‍රග් එකක් නෙමෙයි. නිදහස් එක්කෙනෙක් නෙමෙයි. ෆ්‍රී ඩ්‍රග් එකක් නෙමෙයි. හරි? ෆ්‍රී ඩ්‍රග්. හරි? ෆ්‍රී ඩ්‍රග් එකට විතරයි ෆාමකොලොජිකල් ඇක්ෂන් එකක් දෙන්න පුළුවන්. ඇක්ෂන් එකක් දෙන්න පුළුවන් ෆ්‍රී ඩ්‍රග් එක. එහෙනම් මෙයා මොකද වෙන්නේ? අනේ දැන් ඇල්බියුමින් වා යන්න වාගෙන් ඉන්න ඕනේ වැඩි වෙනවා. මම දැන් නිදහස් වෙනවා කියලා මොකද යන්නේ? මෙයා එනවා. මගෙන් මෙයාත් එක්ක ගන්නේ. පැරසිටමෝල් එක. දැන් බැලුණාම මොකද වෙන්නේ? ඕන් දැන් ඇක්ෂන් එක දෙනවා. මොකක්ද ඇක්ෂන් එක? අපේ ඇඟ උණ වැඩි වෙලා තියෙනවා, උණ අඩු කරනවා. හරි වේදනාවක් තියෙනවා, කැක්කුම තියෙනවා නම් ඒක අඩු කරනවා, ඕන්න කරනවා. ඕක විතරමයි අපේ ඇඟේ ඩ්‍රග් එක කරන්නේ. What drug does to the our body? ඩ්‍රග් එක අපේ ඇඟට කරන්නේ මොකක්ද? ඩ්‍රග් එක අපේ ඇඟට කරන දේ තමයි ඇක්ෂන් එක ලබා දෙන්නේ. හරි? දැන් ඇක්ෂන් එක දීලා මොකද වෙන්නේ?
මෙයා තවදුරටත් ඇඟේ හිටියොත් එහෙම මොකද වෙන්නේ? අපේ ඇඟට හොඳ නෑ ඒක. හරි මෙයා ඇඟෙන් ගලවලා අයින් කරන්න ඕනේ. ඇඟෙන් අයින් කරන්න නම් මොකද කරන්න ඕනේ? මෙයා ගමන් කරන්න ඕනේ අක්මාවට. හරි පරිවෘත්තියට ලක් කළ යුතුයි. දැන් ඕන්න එනවා කවුද? මෙයා රුධිර වාහිනිය ඔස්සේම අක්මාවට එළවන කඩලා බිඳලා දානවා. water soluble form එක බවට පරිවර්තනය කරනවා. ජල ද්‍රාවී කරනවා. water soluble. හරි මේ water soluble කෙනා මොකද වෙන්න ඕනේ? ඇඟෙන් ඉවත් කරලා දානවා. මොනවද? වකුගඩු හරහා හෝ මූත්‍රා හරහා හෝ මල පහ ඔස්සේ මේ අපේ ඇඟෙන් ඉවත් කරනවා. දැන් මොකද වෙන්නේ? ඇල්බියුමින් එක බැඳුනා ඇඟ පුරා ගෙනියනවා. ඒකට මම වචනයක් දෙනවා distribution. distribution. ඇඟ පුරා ගෙනියනවා distribution. ඊට පස්සේ මොකද වෙන්න ඕනේ? තුන්වෙනියට අක්මාවට යනවා මොනවද කරනවද? කඩලා දානවා. අපි ඒක කියනවා metabolism පරිවෘත්තිය. metabolism තුන්වෙනි කාරණේ නම් metabolism. හතරවෙනි කාරණේ water soluble form එක බවට පරිවර්තනය කළ ඇඟෙන් ඉවත් කරනවා. elimination ඉවත් කරනවා. ඇඟෙන් ඉවත් කරනවා. එහෙනම් ඕනම දෙයක් ගත්තාම ওই දේ වෙනවා. මොනවද වෙන්නේ? absorb වෙනවා, distribute වෙනවා, metabolize වෙනවා, eliminate කරනවා. ඇඟෙන් ඉවත් කරනවා. නැත්නම් අපේ ඇඟට toxic වෙනවා. ඉස වෙනවා. ඒ නිසා ඕනම drug එකක් මෙන්න මේ වැඩේ කරනවා. මොකද්ද කරන්නේ? absorption, distribution, metabolism, elimination. හරිද? right. ඕක තමයි අපේ ඇඟ විසින් drug එකට කරන දේ. What body does to the drug? What body does to the drug? අපේ ඇඟ විසින් drug එකට කරන දේ අපි කියනවා it is known as pharmacokinetic. ගද්ද? pharmacokinetic. pharmacokinetic කියේ මොකක්ද එහෙනම්? What body does to the drug? මොනවද කරන්නේ? Admit, absorption, distribution, metabolism, elimination. pharmacokinetic. මෙතන මොකද කරන්නේ? What drug does to the body? drug එක විසින් අපේ ඇඟට කරපු දේ. action එකක් දුන්නේනේ. ඒකට කියනවා අපි pharmacodynamic. What drug does to the our body? pharmacodynamic. හරි නේද? right. එහෙනම් ඔන්න මම ආපහු කියනවා හර්ෂණ දීව පැරසිටමෝල් පෙත්තා අන්නසෝතිනිගේ ආවා අපේ gastric juice එකට ආවා. එයා ඉස්සලාම disintegrate වුණා. ඊට පස්සේ dissolution වුණා. ඊට පස්සේ API නිදහස් කරලා gastric juice එකට නැත්නම් absorption pool එකට. ඊට පස්සේ එයා ජීව පටලය විසංකරණය එකතු වුණා. ඒකට කිව්වා අපි absorption කියලා. ඒ එකතු වෙච්ච එකනා මොනවත් එක්කද albumin එක්ක බඳලා පුරා ගෙනිච්ච. ඒකට කිව්වා distribution කියලා. ඒ distribute වෙච්ච කෙනා මොකද වෙන්නේ? receptor එක ළඟට ගිහිල්ලා එයාත් එක්ක සම්බන්ධ වෙලා action එක දුන්නා. එහෙම action එක දෙන එකට අපි කියනවා pharmacodynamic කියලා. හරි. ඊට පස්සේ මොකද වෙන්නේ? මේ කෙනා ඇඟේ තවදුරටත් බැඳලා ඉන්න බෑ. එයා ඉවත් කරන්න ඕනේ. පරිවෘත්තියෙන් ලක් කරලා අක්මාවට ගෙනිහිල්ලා ඒකට කියනවා metabolism කියලා. metabolism කරාට පස්සේ මොකද වෙන්නේ? එයා අනිවාර්යයෙන්ම මොනවා වෙන්න ඕනද? metabolize කරාට පස්සේ එයා ඇඟෙන් ඉවත් කරන්න ඕනේ elimination. හරි elimination. right. එහෙනම් මතක තියාගන්න adme කියන්නේ අනිවාර්යයෙන්ම මොකද්ද? adme කියන්නේ pharmacokinetic. pharmacodynamic කියන්නේ what drug does to the our body. right. ඔයාලගේ tube එක ගන්න ඔහොමම tube එක ගන්න. tube එකේ පළවෙනි පිටුව. හරි? පළවෙනි පිටුව. මම මේක කිව්වා. When an oral dosage form මෙන්න මෙතන when an oral dosage form is administered හරි oral dosage form එක administer අපේ ඇඟට දුන්නාම the API active pharmaceutical ingredient should release from dosage form to absorption pool. ඒක dosage form එකකින් නම් API release කරන්න ඕනේ අපේ gastric juice එකට. හරි? ඊට පස්සේ කියනවා
the drug API should pass biological membrane. ඇත්තටම API ජීව පටලය හරහා නැත්නම් ආමාශය පිටිය හරහා කොහෙද යන්නේ? And get absorbed to bloodstream. රුධිර සංසරණයට ඇතුල් වෙනවා. And bind to plasma protein. ඔන්න ඔතන දාගන්න වරහන් අරලා plasma protein කියන්නේ albumin. Albumin. ඒක තමයි අපේ ඇඟේ තියෙන ප්‍රධානම plasma protein එක. And get distribute throughout the body. ඊට පස්සේ මොකද වෙන්නේ? ඇඟ පුරා පැතිරෙනවා. හරිද? When this happen මේක උනාට පස්සේ හරි concentration of the drug reach the therapeutic level in the body. අන්න මේක වුණාම අපි කියනවා අපේ ඇඟට beneficial effect එකක් දෙන මට්ටමට drug එකේ සාන්ද්‍රණය ආවා කියලා. හරි? ඊට පස්සේ කියනවා these are specific. There are specific sites in tissues, cells or organs. අපේ ඇඟේ පටකවල හරි සෛලවල වගේ තියෙන සෛල තමයි පටකවල තියෙන්නේ. මේ තැන් වල මොනවද තියෙන්නේ? විශේෂිත ස්ථාන තියෙනවා. ඒවා ඖෂධ අණු සමග මොලකියුල් කියන්නේ අණු සමග can be attached. attach කියන්නේ සම්බන්ධ වෙන්න පුළුවන්. හරි? මේවට කියනවා called receptors. highlight කරගන්න receptors. මෙන්න වචන තියෙනවා receptors. හරි? upon reacting with this biological receptors හරි මේවත් එක ප්‍රතික්‍රියා කිරීමෙන් APID exert the action. දැන් මොකද active pharmaceutical ingredient එක action එකක් දෙන්න පටන් ගන්නවා. This mean what drug does to the body. මේකේ තියෙන drug එක විසින් අපේ ඇඟට කරපු දේ pharmacodynamic highlight කරගන්න. pharmacodynamic නම් bold කරලා තියෙන්නේ. pharmacodynamic කියන්නේ what drug does to our body. ඊට පස්සේ ඊළඟට කියනවා මෙහෙම කතාවක්. හරි? මොකක්ද ඊළඟට කියන්නේ? After distribution. හරි? After distribution මේ බලන්න absorb වුණා, distribute වුණා, metabolize වුණා, eliminate කරා. හරිද? After distribution API should pass the metabolic organ. අපේ ඇඟේ තියෙන ප්‍රධාන metabolic organ එක මොකද්ද? liver. Where the drug is metabolized to water soluble form. ඔන්න liver එකේදී drug එක කඩලා ජල ද්‍රාවී මට්ටමට ගේනවා. හරිද? ඊට පස්සේ මොකද කියනවා? Therefore when any drug හරි taken orally ඕනම drug එකක් orally ගත්තොත් මේ process හතරට භාජනය වෙනවා. මොනවද? absorption, distribution, metabolism, elimination කියන ඒවා වෙනවා. හරි? එතකොට මොකද කියන්නේ? අපි ඒකට කිව්වා what body does to the drug. අපේ ඇඟ විසින් drug එකට කරන දේ pharmacokinetic highlight කරගන්න. ඔව් එක්සෑම් එකේ දෙකපාරක් අහලා තිබ්බා pharmacokinetic කියන්නේ මොකද්ද? dynamic කියන්නේ මොකද්ද කියලා. right. දැන් මොකද හිතෙන්නේ? අපරාධ මේක කරන්න ආයෙත් නෙමෙයි. right. ආගන්න. අවසාන කොටස් ටික ඕක ඔහොම තියාගෙන දැන් මම මේ කියන දේ හොඳට අහගන්න. හරි මෙතන තමයි වැදගත් කොටස් ටික. දැන් මට කියාගෙන මෙහෙම දෙයක් කරන දැන් වල මහන්සි යන්නත් එකම පොඩ්ඩක් කියලා පාඩමේ ඊළඟට දෙන්න. හරි? ඔයාලට මතක ඇති පොඩි කාලේ ඉපදිච්ච ගමන් ඒක මම මතක නෑ නේද? ඉපදිච්ච ගමන් කතා කරන්න බෑ. ඒක කතාගෙන පොඩ්ඩක් පරිසරයේ විසින් හරි දාන වචන ටික ඔයාලා ඉගෙනගෙන හරි අවුරුද්ද එකමාර වෙනකොට හොඳට වචන කතා කරනවා. නේද? හොඳට කතා කරනවා බඩගිනි කන්නේ කියනවා. හරි? දැන් මොකද වෙන්නේ? දැන් මේක මොකද වෙන්නේ? සමහර වචන වලට තේරෙන්නේ නැති වෙයි. හරිද? තේරෙන්නේ නැති වෙයි. තේරෙන්නේ නැත්නම් මාර්ග දෙකක් තියෙනවා කරන්න. එකක් තමයි මෙඩිකල් ඩික්ෂනරි එක පාවිච්චි කරනවා. දෙවෙනි එක මොකද තේරෙන්නේ නැත්නම් ගෲප් එකට කෙලින්ම දාන්න මේකේ තේරුම මොකක්ද කියලා අයින් කරන්න. හරිද? තුන්වෙනි කාරණේ ගෲප් එකේ ඩිස්කෂන් එකක් යන්න පුළුවන් නම් මොකද මගේ ෆෝන් එකේ මෙමරි ෆුල් වෙනවා ගෲප් එකේ ඩිස්කෂන් යනකොට. කමන්නේ යන්න ඔයාලා තියෙන ගැටලු කරයන්ට තියෙන ගැටලු. හරි? ඔයාලට මොනවා හෝ ගැටලුවක් එනවා මොකද කරන්නේ මම කොහොමද ඔයාලගේ ක්ලාස් එක YouTube එකේ දාලා තියෙන්නේ. link එක මම දානවා. හරිද? එතකොට මෙහෙම ගැටලුවක් තියෙනවා. ඔයාලා මේ කරයි යනකොට මේ අමාරු වචන මොකද කරන්නේ? පොඩි පොතක තියාගන්න ලියා ගන්න. හරිද? medical term. මම ඔයාලට පෙන්නන්නම්කෝ.
මම ඉගෙන ගන්න කාලේ සමහර terms වලදී මේ විදිහට මම පොඩි පොතක ලියාගත්තා. මේ තාම මේ අවුරුදු 20ක් පරණයි මේක. හරි? මම අවුරුදු 20කට කලින් තමයි මේක ඉගෙන ගත්තේ. හරි? ඒවල සමහර drugs වල right maximum dose එක මම මේක ඔයාලට දෙන්නන්න මේ ගත්තේ සමහර වචන වල තේරුම. මම මේ පොඩි පොතේ ඔක්කොම ලියන් තියෙනවා. මේක අදට මේ පොත හොඳට තාමත් තියෙනවා. හරි? තාමත් මේ පොත තියෙනවා. ඒකේ මේ ඇත්තටම ඉතින් මේක සෑහෙන වටින දෙයක්. සමහර drugs වල උපරිම දෙන්න පුළුවන් dose එක. හරි? සමහර medical term මේවා තියෙනවා අදට. හරි? ඒ නිසා ඔයාලා මේ දේ කරන්න. හරි? ඔය note එකේම හරි කමන්නේ. අයින් එකකින් දාගන්න අලුතෙන් වලට ඉගෙන ගන්න. හරිද? right. දැන් මම කියන්නේ ඊයේ ඔයාලට මම දවසින් දවස දෙනවා කියලා ප්‍රතිවිෂ ඇන්ටිඩෝට්. හරි? එක එක කියලා දෙනවා. මම තමයි ගිය සතියේ මොකක් හරි කියන්නේ නැති. හරි? අද මම ඔයාලට කියලා දෙන්නම්. කාටද මතකයි නම් ගිය සතියේ මම කියපුවා මොනවද කියලා පොඩ්ඩක් කියන්න බලන්න. මොනවද මම ප්‍රතිවිෂයෙන් කිව්වේ? පැරසිටමෝල් වලට කියන්නේ නේද? පැරසිටමෝල්. පැරසිටමෝල් ඔය ප්‍රතිවිෂ කවුරුද දන්නවද? මම කිව්වද? කිව්වෙත් N-acetyl cysteine නේද? right. පැරසිටමෝල් වලට මම කිව්වා වර්ග හතරක් ඉස්සර පාවිච්චි කළා. එකක් තමයි N-acetyl cysteine. මම කිව්වා හිතේ වේදනාව ආවම පැරසිටමෝල් පෙති 20ක් ඒ කියන්නේ ග්‍රෑම් 10ක් දීලා එනවා. නේද? හෙපටයිටිස් එනවා. අපි මොකද කරන්නේ? ඇඟට උරා ගන්න කලින් මේ ඩ්‍රග් එක ඇඟෙන් ඉවත් කරන්න ඕනේ. අපි ඒකට පාවිච්චි කරන මේ වගේ ඩ්‍රග්ස් N-acetyl cysteine. ආයෙත් තියෙනවා activated charcoal. activated charcoal. අර මම මේ මම සාමාන්‍යයෙන් ටියුබ් එක දානවා අවශ්‍ය ටියුබ් එකක් මම දානවා මාසෙක දාන සාමාන්‍ය ක්ලාස් ටියුබ් රෙගියර් එක ළමයිට මම ඒක යවනවා. හරි මම වල සමහර අයට දීලා ඇති ඇන්ටිඩෝට් නැත්නම් පොයිසනින් කියලා ටියුබ් එකක් ඇති. ඒක මම අවබෝධ කරනවා. හරි රාතු දැම්ම කරන්නේ නැහැ. ඒකේ print out එකක් අරන් තියාගන්න. ඊළඟ මාසේ මුල සතියේ ඉඳන් මම ඒක කරනවා. හරි right activated charcoal ඊට පස්සේ ආයෙ තියෙනවා N-acetyl cysteine ආයෙ පෙත්තක් තියෙනවා methionine පැරසිටමෝල් වගේම ලොකු සුදු පාට පෙත්තක් methionine හරි ඔන්න ඕක තමයි පැරසිටමෝල් ඇන්ටිඩෝට් ඊට අමතරව ඉස්සර කාලේ දැන් මේ මෑතක් වෙනකල්ම දුන්නා තව බෙහෙතක් ඒ තමයි Fuller's earth ඔයාලා අහන්නේ Fuller's earth හුඹස් මෙටි හුඹස් මෙටි දුන්නා දැන් හුඹස් මෙටි පාවිච්චි කරන්නේ ඒවා දැන් භාවිතයෙන් ඉවත් කරලා තියෙනවා ඊට පස්සේ මම කිව්වා ඇස්පිරින් විසවුනොත් මොනවද දෙන්නේ ඇස්පිරින් විසවුනොත් මොනවද දෙන්නේ සර් මට සර්ව ඇහෙන්නේ හිමින් අනිත් අයටත් එහෙමද කාටද හිමින්ද ඇහෙන්නේ මාව අනිත් අයට හොඳට ඇහෙනවද නෑ සොඳට ඇහෙනවා ඇහෙනව නේද ඔයාගේ මේ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක ටිකක් චෙක් කරගන්න සමහර අයගේ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකේ පොඩ්ඩක් අවේරතාව ආපුවම එහෙම වෙනවා ටූටක් ඒක පොඩ්ඩක් වෙරිෆයි කරගන්න හරියටම පොඩ්ඩක් සිග්නල් කියන ගස් උඩේම නගින්න එපා හරිද සිග්නල් තියෙන තැනක ඉන්න හරි right aspirin ඉස්සරහ මොනවද දෙන්නේ aspirin කියන්නේ weak acid එකක් acetyl salicylic acid නේද acetyl salicylic acid මොනවද දෙන්නේ weak base එකක් දෙන්න ඕනේ නේද දුබල භස්මයක් දුන්නා නම් හරි මොනවද දෙන්නේ sodium bicarbonate sodium bicarbonate දෙනවා අපි තවොන්න activated charcoal දෙන්න පුළුවන් මේකට හරි සක්‍රිය කරනවද ගල් ලඟුරු කළු පාට අඟුරු කුඩු මම පෙන්නන ඒවා තියෙනවා මම පෙන්නන තව එකක් උතර ආගන්න මේක තැලියම් පොයිසන් නම් තැලියම් අහලා තියෙනවද තැලියම් කියන්නේ මොකක්ද
බැරලෝහයක්. බැරලෝහයක්. තැලියම් කියන්නේ බැරලෝ heavy metal එකක්. මේ heavy metals poisoning වෙනවා. කොහොමද වෙන්නේ? අපි මේ තැලියම් කියන රොඩෙන්ටිසයිඩ් එකක්. මොකක්ද රොඩෙන්ටිස්ලා කියන්නේ? කුන්තකය. කුන්තකය කවුද කුන්තකය කියන්නේ? මීයෝ, ලේන්නු නේද? ඔන්න ඔය මීයෝ හැම මරන්න අපි පාවිච්චි කරනවා මොනවද මී පාසාන. මොනවද මී පාසාන වල තියෙන්නේ? අර කිරි ටොපියක් වගේ පොල් ටොපියක් තියෙන්නේ. ඔකට දානවා මොනවද? තැලියම් බැරලෝහය. දැන් ඕක මොකද වෙන්නේ මීයට කන්න කියලා මේසේ යටින් තියලා තියෙනවා. පොඩි කට්ටිය මොකද කරන්නේ? බඩ ගාගෙන ගිහිල්ලා මරු කිරි ටොපි තමයි දාගන්නවා. දාගත්තාම මොකද වෙන්නේ? ඔන්න පොයිසනින් එනවා. එතකොට තමයි එලෝ බිලෝ රත් වෙන්නේ. හරි? දැන් මොකද මීයක් චීරපායියේ නේද? අපිත් චීරපායි අපිටත් මේක විස වෙනවා. ඒ නිසා මතක තියාගන්න මෙහෙම විස වුණොත් එහෙම මෙන්න මෙහෙම දෙයක් වෙනවා. තැලියම් පොයිසන් වෙනවා. තැලියම් කියන එක පොයිසනින් වුණොත් එහෙම අපි දෙන්නේ මොනවද? තැලියම් පොයිසනින් වුණොත් එහෙම දෙන්නේ අපි අපේ ඉස්සර කාලේ අපේ ලැබ් එකේ තිබ්බ නේද? මතකයි Prussian blue. Prussian blue chemical එක. හරි Prussian blue. ඒ වගේම තව එකක් මම කිව්වා 3,4-DPA 3,4 DPA වරණීය වල්නාශක ගැමොක්සෝන් වගේම ඒව විසරුනොත් මොකද කරන්නේ? ගැමොක්සෝන් වගේ එකක් විසරුනොත් අනාතයි. එහෙනම් ගෑවුනත් ඇති ඇඟි පුරා යනවා ලේ වලට එකතු. ස්ටීම්. හරි? එහෙම එකක් විශේෂ ඉස්සර ප්‍රසිද්ධ බ්‍රෑන්ඩ් නේම එක තමයි මේක ප්‍රොපනින් ඊට පස්සේ තමයි ගැමොක්සෝන් ආවේ. ගොඩක් අය දන්නේ ප්‍රොපනින් විසවීම කියලා තමයි දැන් මොකද කරන්නේ? කොවියෝ ණයට ණය වෙලා කුඹුරු කරලා වැහුවාම මොකද වෙන්නේ? මොකද ඔක්කොම විනාශයි එක්ක වීමුල අඩුයි කියන්නේ දෙයක් නෑ මොකද යන්නේ? ඔයාලා නම් තුනපේ දීපි එක. අපෝ මොකද වෙන්නේ? ඒක පුරා මොකද වෙන්න පුළුවන් මෙයා විසවුනහම. මෙයා විසවුනොත් එහෙම වෙන්නේ මෙන්න මේ දේ. මොකද අපේ ඇඟේ Fe2+ එහෙම නැත්නම් ෆෙරස් ෆෙරස් තමයි ඔක්සිජන් ගෙනියන්නේ අපේ ඇඟ පුරා. ඔක්සි හිමොග්ලොබින් විදියට. හීම් කියන්නේ මොකද? හිමොග්ලොබින් කියන්නේ හීම් ප්ලස් ග්ලොබියුලින්. යකඩ සමග ග්ලොබියුලින් කියන ප්‍රෝටීන් එක එකතු වුණාම හිමොග්ලොබින් වෙනවා. මේ හිමොග්ලොබින් වලට Fe ධන දෙකේ තමයි ඒක ඉන්නේ. එයා ඔක්සිජන් බොහොම පාසුවෙන් ගෙනියනවා. ගෙනියපුවාම මොකද වෙන්නේ? බැරි වෙලාවක මේව ගත්ත ගමන් Fe2+ මොනවා පාඩු කරනොත් එන්නේ? Fe3+ බවට පරිවර්තනය වෙනවා. ඔයාලා ඒ ලෙවල් වල ඉගෙන ගන්න ඇති ෆෙරස් වලට වඩා ෆෙරික් මොකද වෙන්නේ? ෆෙරික් මොනවා වෙනවද? ඔක්සිජන් ගෙනියන්න බෑ. ඒ අන්ස්ටේබල්. හරි? අපි මොකද කරන්නේ? ෆෙරික් හයිඩ්‍රොක්සයිඩ් විදුවා දැකලා අවක්ෂේපයක් වෙනවා. ඔත්තු පාට අවක්ෂේපයක්. හරි? ෆෙරස් කියන එක්කෙනා ඔක්සිජන් ඕන තරම් ගෙනියනවා. Fe3+ ගෙනියන්න බෑ. දැන් මොකද ඇඟ නිල් පාට වෙන්න ගන්නවා. හයිපොක්සියා. ඔක්සිජන් අඩු වීම හයිපොක්සියා. කොහොමද? hyper hypo හරි hyper කියන්නේ වැඩි වෙනවා hypo කියන්නේ අඩු වෙනවා pressure එක වැඩි වෙනවා hyper tension අධි රුධිර පීඩනය hypertension pressure එක අඩු වෙනවා hypotension හරි hypotension හරි ලේවල සීනි වැඩි වෙනවා hyper glycemia මම කියන්නේ glycemia හරි ඊමියා කියලා අගට આવත් ඒකේ තියෙනම ලේවල හරි ලේවල ඊමියා ලේවල hyperglycemia හරි ලේවල සීනි අඩු වෙනවා hypoglycemia හරි ඒ වගේ අපිට කියන්න පුළුවන් ලේවල සෝඩියම් අඩු වෙනවා hyponatremia නැට්‍රි එන්නේ කියලා තියෙන එකනේ natremia ලේවල පොටෑසියම් අඩු වෙනවා පොටෑසියම් වලට K කියලා ආව කොහොමද ග්‍රීක වලින් කැලීන් කියන එකයි කැලීන් hyperkalemia එහෙනම් මතක තියාගන්න ලේවල ඔන්නෝ අඩු වෙනවට අපි කියනවා අඩු වෙනවා නම් hypo වැඩි වෙනවා නම් hyper ලේවල නම් emia කියලා අගට දාන්න ඕනේ හරි එතකොට Fe2+ Fe3+ බවට පරිවර්තනය වෙනවා මේ පරිවර්තනය වීම මොකද වෙන්නේ අපේ ඇඟේ ඔක්සිජන් ගෙනියන්න බැරි මට්ටමකටපත් වෙනවා. ඔක්සිජන් ගෙනියන්න බැරි වුණාම මොකද වෙන්නේ? අපි හයිපොක්සියා වෙනවා. හයිපොක්සියා වුණාම මොකද වෙන්නේ? අන්න. එතකොට තමයි ප්‍රශ්නේ එන්නේ. මොකද ප්‍රශ්නේ?
හයිඩ්‍රොක්සි යවනහම මෙන්න මෙහෙම දෙයක් වෙනවා. හරි? Fe3+ වෙනවා. ඔක්සිජන් ගෙනියන්න බෑ. ඒකට අපි නමක් දෙනවා මෙත්. පේනවද මේ කොටස? මෙත් හිමොග්ලොබිනීමියා. මෙත් හිමොග්ලොබිනීමියා. හරි? right. ඊට පස්සේ මොකද වෙන්නේ? මේක ටග්ගාල අනිත් පැත්තට හැරෙන්නේ නැත්නම් අපිට ලොකු හානියක් වෙනවා. අපි ඒක අනිත් පැත්තට හරවන්න මොනවද දෙන්නේ? මෙතිලීන් බ්ලූ. මොනවද දෙන්නේ? රගිල තමයි මෙතිලීන් බ්ලූ. මෙතිලීන් බ්ලූ. එහෙනම් මතක තියාගන්න 3,4-DPA පොයිසනින් වලට අපි දෙන්නේ නැත්නම් ප්‍රොපනීල් පොයිසනින් වලට අපි දෙන්නේ මෙතිලීන් බ්ලූ. හරි නේද වැඩේ? මෙතිලීන් බ්ලූ. right. තව ඔය වගේම එකක් මම කියන්නම්. කාබන් මොනොක්සයිඩ්. කාබන් මොනොක්සයිඩ්. කාබන් මොනොක්සයිඩ් පොයිසනින් වල මොනවද දෙන්නේ අපි? ඒකෙදිත් මොකද දෙන්නේ? Fe2+ වලට හැකියාව නැහැ. කාබන් මොනොක්සයිඩ් බැඳලා ටග්ගල Fe2+ එක ඔක්සිජන් ගෙනියන්න බැරි වෙනවා. දැන් මොකද වෙන්නේ? ගෑරේජ් එකකට වාහන ස්ටාර්ට් කරන්න එපා කියන්නේ මොන මොකක්ද? ඇයි? කාබන් මොනොක්සයිඩ් ඉඳහසන ටග්ගල. මොකද වෙන්නේ? අපේ උෂ්ම ගන්න ඔක්සිජන් අවශ්‍යයි නේද? ඔක්සිජන් අපේ ඇඟ පුරා පටකොල්ල ගෙනියන්න ඕනේ. දැන් ගෙනිය ගන්න බැරි වෙනවා කාබන් මොනොක්සයිඩ් කියලා Fe2+ එක බැඳිනවා. එදිච්ච ගමන් මොකද වෙන්නේ? පිටතනම මොනවද කරන්නේ? කලන්ත දාලා වැටෙන්න පුළුවන්. හරි? ඒ නිසා අපි මොකද්ද කරන්න ඕනේ මේකට? අතිපීඩිත ඔක්සිජන් දෙන්න. හයිපර්බැරික් ඔක්සිජන් දෙන්න ඕනේ. කාබන් මොනොක්සයිඩ් පොයිසන්. දාගන්න කාබන් මොනොක්සයිඩ් හයිපර්බැරික් ඔක්සිජන්. right. ඔන්න මම අද දෙන්න ඇන්ටිඩෝට් ටික. මොනවද ඇන්ටිඩෝට්? පැරසිටමෝල් වලට දුන්නා, ඇස්ප්‍රින් වලට දුන්නා, තැලියම් වලට දුන්නා, 3,4-DPA වලට දුන්නා, කාබන් මොනොක්සයිඩ් වලට දුන්නා. right. මම මේවට දාලව මොකද කරන්නේ? මම ඔයාලට සතියේ පැය දෙකක් කරාට සතිය පුරාවට මම ඔයාලට MCQ එකක ඉන්නවා. හැමදාම එක MCQ එකක් දානවා. හරි? මේ සතියේ පාඩමකට දාලව MCQ එකක්. හරි? සමුදය ගන්න. එක රිලැක්ස් ඩේ එකක් දෙන්නම්. හරි? ඉරිදා දෙන්නේ. ඉරිදාමයි ක්ලාස් දෙන්නා. ඉරිදා දෙන්නේ. සමුදය ගන්න අනිවාර්යයෙන් ඊළඟ සතියේ ඒ කියන්නේ සිකුරාදා දක්වා MCQ 5ක් අනිවාර්යෙන් ඇඩ් කරනවා. ඒක දෙවෙනි සතියේදී දෙක දානවා. හරි? ඊට වඩා දාන්නේ. හරි? දෙක දානවා. පළවෙනි සතියේදී ඒක ගන්නේ. ඒ නිසා තුන්වෙනි ඇන්ටිඩෝට් එක මතක තියාගන්න. ඒකයි. හරි? right. දැන් අපි පාඩම. මේක දාගත්තා නේද හැමෝම? Paracetamol poisoning, N-acetylcysteine, activated charcoal, methionine. මේක ඕන ස්ක්‍රීන්ෂොට් එකක් දාගන්න. Aspirin poisoning, sodium bicarbonate, activated charcoal. හරි? Thallium poisoning, prussian blue. හරි? 3,4-DPA, methylene blue. හරි? Carbon monoxide, hyperbaric oxygen. හරිනේ? right. එහෙනම් මොනවද මම කරන්නේ? දැන් යනවා පාඩමට. අපේ පාඩමට යන්න මෙන්න මේ විදිහට. හරි. මට පොඩි දෙයක් කියන්න ගන්නවා. ඔයාලා ක්ලාස් එකේ කාටවත් මම ටිකට් තාම දාලා නැහැ. හරි? ඒකින්ද ඒක නෝරි වෙන්න එපා. මුතු තාම ටිකට් දාලා නැහැ. හරි? right. ඔන්න බලන්න මෙන්න මෙහෙමයි. හොඳට අහගන්න මේ කොටස. මේ කොටස තමයි වැදගත් කොටස. මෙන්න මේ විදිහට. ද්‍රව්‍යයක් ඕරලි ගත්තොත් හරි මුඛ මාර්ගය ඔස්සේ බෙහෙතක් ගත්තොත් හරිද කාලයට සාපේක්ෂව හරි කාලයට සාපේක්ෂව මම චුට්ටක් මෙහාට කරලා ඉන්න මාර්ගය මම පේජ් එක තියලා මෙහා කොන ඒක කරලා ඉන්න ඕරලි ගන්න ද්‍රව්‍යයක් කාලයට සාපේක්ෂව මම මේක ටයිම් එක දානවා හරි කාලයට සාපේක්ෂව ලේවල සාන්ද්‍රණය ඩ්‍රග් කන්සන්ට්‍රේෂන් වල ලේවල වලින් මොන්නේ සාන්ද්‍රණය ආපේන්නේ
drug concentration එක. හරි ඔය විදිහට ඇන්දෝ. හරි ප්‍රස්තාරයක් ගත්තා. වෙලාව බිඳුවේදී. හරි පැරසිටමෝල් පෙත්ත බීවා. හරි බීලා මොකද කරන්නේ? බීපු ගමන්ම ලේවල් එකතු වෙනවද? නැහැ. බීපු ගමන් එකතු වෙන්නේ නැහැ. බඩට ගිහිල්ලා දිය වෙලා නේද? ඉසින්ගේට් වෙලා, ඉසින් වෙලා, ලේවල් ඇබ්සෝබ් වෙලා එතකොට තමයි ලේවල් පෙන්වන්නේ ප්‍රමාණය. ඒකට සාමාන්‍ය විනාඩි 30ක් විතර යනවා. විනාඩි 30ක් විතර යද්දි මොකද වෙන්නේ? ඩ්‍රග් එක ටික වැඩි වෙලා මොකද වෙන්නේ? උපරිම අවස්ථාවකට එනවා. හරි? ඩ්‍රග් එක ටික වැඩි වෙලා උපරිම වෙනවා. ලේවල් සාන්ද්‍රණය දැන් මොකද වෙන්නේ? ටික අඩු වෙලා යනවා. අක්මාව මගින් විඳවට්ටම හින්දා. හරි? අඩු වෙලා යනවා. දැන් මොකද වෙන්නේ? අපේ ඇඟේ ඇක්ෂන් එකක් දෙන්න නම් හරි මොකක්ද තියෙන්න ඕනේ? ඩ්‍රග් එක සාන්ද්‍රණය අවම මට්ටමක තියෙන්න ඕනේ. මම ඒකට කියනවා මොකක් කියලාද? මිනිමම් තෙරපියුටික් ලෙවල් කියලා කියනවා. මම බලන්න. මිනිමම් therapeutic concentration. Minimum therapeutic concentration. හරි ආයෙ මොකද වෙන්නේ? ඕනම ඩ්‍රග් එකක් ඕනවට වඩා අපේ ඇඟේ තියෙන්න හොඳ නැහැ. හරිද? ඒක පේන්නේ නැත්නම් ආයෙත් මම බලන්න දෙන්න. ඕනම ඩ්‍රග් එකක් අපේ ඇඟේ ඕනවට වඩා තියෙන්න හොඳ නැහැ. හරි? ඒක තමයි අපේ ඇඟේ maximum therapeutic concentration එක කියලා කියන්නේ. එතනින් එහාට ගියොත් මොකද වෙන්නේ? toxic විස වෙනවනේ වැඩක් නැහැ. මෙතනින් උඩට යනවා නම් ඒක අපිට විසයි. බයිස්කරි සාමාන්‍යයෙන් දෙකක් විතර කෑවට ප්‍රශ්නයක් නැහැ. පහක් විතර කෑවොත් මොකද වෙන්නේ? ලේවල් කී මට්ටම වැඩි වෙනවා. හරි? ඩ්‍රග් එකක් උනත් එහෙමයි. ඕනකට දාගත්තොත් ඒක හොඳ නැහැ. රයිට්. ඊට පස්සේ මොකද වෙන්නේ? මෙන්න මෙතන හරි මිනිමම් තෙරපියුටික් ලෙවල් එකට එනකොට තමයි ඩ්‍රග් එකේ ඇක්ෂන් එක පටන් ගන්න. අපේ ඇඟේ දැන් උණ අඩු කරන පටන් ගන්න මෙතන. මම මෙතන නමක් දෙනවා concept of action. concept of action. කද්දේ මේ මෙතන. ඒකට ගත වෙච්ච කාලයට මම දෙනවා T1 කියලා. T1 කාලය. ඊට පස්සේ ඩ්‍රග් එකේ මිනිමම් ලෙවල් එකට වඩා පහළට යනකොට මේ මෙතනදී මොකද වෙන්නේ? මේ මෙතනදී ඇක්ෂන් එක නවතිනවා. මම ඒක නම දෙනවා termination of drug action. action එක නවතින මොහොත. හරි? terminate වෙනවා. ඒකට ගත වෙච්ච කාලයට මම කියනවා T2 කියලා. හරි? උපරිම අවස්ථාවට ආපු වෙලාවට මම කියනවා මොකද? T max කියලා. හරි? උපරිම සාන්ද්‍රණයකට එන්න ආපු කාලය. මම ඒ සාන්ද්‍රණයෙන් නමක් දෙනවා Tmax maximum concentration. හරි? ඕනෙන් අහගන්න. මේ මිනිමම් තෙරපියුටික් ලෙවල් එකෙන් පල්ලෙහා කිසිම ඇක්ෂන් එකක් දෙන්නේ නැහැ. හරි? ඒ කියන්නේ no pharmacological action, no action. හරි ඇක්ෂන් එකක් එන්න නම් මේකෙන් උඩට යන්න ඕනේ. ඕනෙන් ලේවල සාන්ද්‍රණය ටික වැඩි වෙනවා ඇක්ෂන් එක පටන් ගන්නවා. ඊට පස්සේ උපරිම සාන්ද්‍රණයට යනවා. ඊට පස්සේ ටික අඩු වෙලා ඇක්ෂන් එක නවතිනවා. ඔන්න ඉවත් වෙලා යනවා. හරි? දැන් මේ අපේ ඇඟේ ලේවල තියෙන්න ඕනි ලෙවල් එක. තෙරපියුටික් ලෙවල් එක. ඒ කියන්නේ බෙනිෆිෂල් ඉෆෙක්ට් එක ලබා ගන්න ඕනි ලෙවල් එක. අපි හඳුන්වනවා මැක්සිමම් සහ මිනිමම් තෙරපියුටික් ලෙවල් එක අතර තියෙන්න ඕනි කියලා. ඕනම කම්පැනියක් ඕනම ඖෂධ නිෂ්පාදකයෙක් මෙන්න මේ ලෙවල් දෙක අතරේ ඩ්‍රග් එකේ සාන්ද්‍රණය තියාගන්න ඕනේ. මේකෙන් උඩට ගියොත් මොකද වෙන්නේ? විස වෙලා ඩ්‍රග් එක මාකට් එකෙන් අයින් වෙනවා. මේකෙන් පහළ තිබ්බොත් ඇක්ෂන් නෑ මිනිස්සු ගන්න කැමති නෑ මාකට් එකේ නිකම්ම අයින් වෙනවා. එහෙනම් ඕනම ප්‍රොඩියුසර් කෙනෙක් නිෂ්පාදකයෙක් හැම වෙලේම උත්සාහ කරනවා මෙන්න මේ දෙක අතර තියාගන්න. මේ දෙක අතර සාන්ද්‍රණ පරාසයෙන් මම නමක් දෙනවා තෙරපියුටික් වින්ඩෝ කියලා. මොකක්ද? therapeutic window. මෙන්න නම හොඳට අහගන්න. therapeutic window ජනේලය. නේද?
නේද? therapeutic window කියන්නේ මොකක්ද එහෙනම්? It is the concentration gap, සාන්ද්‍රණ gap එකක් in between minimum and maximum therapeutic level. Okay, minimum and maximum therapeutic concentration. How do they have what do you mean by therapeutic window? Then the active හැලෙන්න දෙන්නේ මොකද්ද කියන්නේ? It is the concentration gap in between maximum and minimum therapeutic concentration. Right? Right. දැන් ඊට පස්සේ action එක පටන් ගන්න වෙලාව T1 action එක ඉවර වෙන වෙලාව T2 මේ දෙක මොකක්ද මේ action එක පටන් ගන්න වෙලාවේ ඉඳන් ඉවර වෙන වෙලාවට කියන නම මොකක්ද අපි? drug එක action එක දුන්න කාල සීමාව. Duration of drug action. මොකද්ද? Duration of drug action. හරි මේක සමහර විට පැය 8ක් වෙන්න පුළුවන් පැය 6ක් වෙන්න පුළුවන් හරි පැය 12ක් වෙන්න පුළුවන් හරි ඒක අනුව තමයි අපි ඩ්‍රග් එකක් දෙන කාලාන්තරය තීරණය කරන්නේ ෆ්‍රීකවන්සි එක හරි මේක පැය 8 නම් දවසට කීපාරක් දෙන්න ඕනද කාටද කියන්න පුළුවන් මේක පැය 8 නම් දවසට කීපාරක් දෙන්න ඕනද 3 times 3 times හරි 3 times මේක පැය 12 නම් දවසට දෙපාරයි. මේක පැය 6 නම් දවසට 4 පාරයි. 24 බෙදන්න වෙනවා නේද? පැය 24 බෙදන්න මෙතන ගානේ. ඒක අනුව තමයි අපි ඩ්‍රග් එක දෙන වාර ගාන තීරණය කරන්නේ. නැත්නම් අපි හිතුවා දෙද ඔයා මේක දවසට දෙපාරක් කරන්න. ඔයා මේක දවසට තුන් පාරක් කරන්න. එහෙම නෑ. මොකක්ද තියරිය? මේක තමයි තියෙන්නේ. හරි? මේක තමයි තියරිය. හරි? Duration of drug action. How do you have what do you mean by duration of drug action කියලා අහුවොත් මොකද කියන්නේ? ඒ වල සිංහලෙන් කියනවා කියන්නේ මොකද්ද? ඒක ඇක්ෂන් එක පටන් ගන්න වෙලාවේ නේද? ඒක කතිය වෙලාවනේ කියන්නේ. ඉංග්‍රීසියෙන් අහන්නේ. What do you mean by duration of drug action? It is the time gap. මේක time gap එකක්. It is the time gap in between onset of drug action and termination of drug action. හරිද වැඩි? පටන් ගන්න මොහොතේ සිට අවසාන දක්වා කාල පරතරය තමයි duration of drug action. And what do you mean by therapeutic window? It is a concentration gap in between maximum and minimum therapeutic concentration. Right. එහෙනම් මේක තමයි ඔයාලගේ ටියුට් එකේ අර absorption කියලා වචනේ මම කපන්නේ එතන හිස්තරක් කියනවා නේද? අන්න ඒ ඉස්සරහට දාන්න ඕනේ. හරි. right මේක ගන්න මෙන්න මෙතන. මම පෙන්නන්නම්. මේ මෙතනට දාන්න. එතනටද when dosage form is given orally and profile of drug concentration in the serum, observe the following drug profile graph. මේ අපි අඳපු drug profile එක මොන මෙතන අදින්න ඕනේ. හරි නේද? right. දැන් මොකද හිතෙන්නේ? අපරාධ මේක කරන්න ආයි කියන්නේ නෑ මේක ඔයාලට ගොඩක් වටිනවා. හරි? මොකද්ද මේ? ඩ්‍රග් එකේ සාන්ද්‍රණය සහ ඩ්‍රග් එකේ කාලය අතර අපි ලේවල තියෙන ඩ්‍රග් එකේ සාන්ද්‍රණය අපි මෙතන මේ ප්‍රස්තාරයක් එනවා. මේ ප්‍රස්තාරයේ කොයි තැනද අපේ ඩ්‍රග් එක තියෙන්නේ? අපි ගන්න බෙහෙතක් අනිවාර්යෙන්ම මෙන්න මේ දෙක අතර මැද තියෙන්නේ. හරි? right මේ දෙක අතර මැද තියෙන්නේ. මේකේ therapeutic window එක ඇතුලේ තියෙන්නේ. ඒකෙන් උඩට ගියොත් toxic, ඒකෙන් පහළින් ගියොත් no action. හරිද? no action. right. ඔතන දාගන්න. ඔතන දාගෙන මම හිතන්නේ තව විනාඩි 15ක් වගේ තියෙනවා. ඒක නිසා මම මේක විස්තර කරා ඔයාලට පොතේ ඔය ටියුට් එකේ තියෙනවා විස්තර කරලා දාලා මම කියපු එකම තමයි තියෙන්නේ. අය මම කියන දෙයක් නෑ. definition එක මත තියාගෙන therapeutic window සහ duration of drug action. හරිද? සර් සර් මේ වෙන ප්‍රශ්නයක් අහන්න. يعني මම අහලා තියෙනවා TP ratio කියන්නේ ඕකනම يعني trough to peak ratio කියන්නේ. මොකද? TP ratio කියන්නේ සර් ඕකනමද? කියන්නේ TP අර trough to peak ratio කියලා ඉන්නේ. නෑ. ඒක වෙනම එකක්. මම ඒක කියන්නම් ඔයාලට. හරි? හරි සර්. මේක මෙතනදී ඒක පටලවා ගන්න එපා. ඒක වෙනම කොටසක්. මේක අපි ගන්නේ safetyness එක ගන්න කියන එකට ratio එක ගන්න.
මම ඒක කියන්නේ. හරි. හරි ඕකේ thank you sir. ඒකේ ඔය ටියුට් එකේ මැද තියෙනවා. මම කියන්නේ. right. හරි නේද මේක? එහෙනම් මේක ඔතන දාගන්න මම ඔයාලා දුන්න ස්ක්‍රීන්ෂොට් එක දාන්න මතකෙන් අදිනවා වඩා හොඳයි. මේ වීඩියෝ එක දානවනේ මම. ඒකින් ආයෙත් බල බල ඉන්න ඕනේ මතකෙන් දාන්න. right. දැන් එහෙනම් අපි යන්නේ මොකේද? මම ඔතනින් සුත්තකට අයින් වෙලා මෙන්න මේකට යනවා. හරි. එයා ගන්න. ඔයාලගේ ටියුට් එකක් ඇති කරගන්න මෙන්න මෙහෙම එකක්. මම දැන් ඔයාලට ග්‍රීක් ටිකක් උගන්වන්නයි යන්නේ. හරි? මොකද්ද මේ ටියුට් එක? මෙන්න මේක. මෙන්න මේ ටියුට් එකේ ඇති බලන්න මේ තියෙන්නේ Latin abbreviation. Latin abbreviation. හරි නේද? right. මේ ටියුට් එක අතර ගන්න මේ ඉස්සෙල්ලා ටියුට් එකේ දෙවෙනි පිටුවේ තියෙන්නේ. බලන්න මෙන්න introduction to pharmacology කියලා තියෙන මේක දෙවෙනි පිටුව තමයි තියෙන්නේ. Latin abbreviation. right. මම ඔක ටියුට් එක කොහොම තියලා මෙහෙම කියන්නේ. මෙන්න අහගන්න. ඔයාලා medical terms ඉගෙන ගන්නවා. හරි? prescription එකක් දෙනකොට. හරිද? අපි prescription එක කියවුවා වල දැකලා මේක අපි දන්නේ භාෂාවකින් මේක ලියන්නේ. BD කියලා දෙනවා, TDS කියලා දෙනවා මම දන්නවා. කියනවා නේද? අමුතු වචන ටිකක් තියෙනවා. noct කියලා තියෙනවා. ඒක තේරෙන්නේ නැහැ අපිට. අපි මොකද කරන්න ඕනේ? මේ මොනවද කියලා හොයන්න ඕනේ. මොනවද මේ? මේවට තමයි අපි මොනවද abbreviation කියලා කියන්නේ. හරි? කෙටි යෙදුම්. හරි? මේ කෙටි යෙදුම් අපි දාන්නේ මොන විදිහද? අපි දාන්නේ කෙටි යෙදුම් දාන්නේ ලෝකෙ මෙරිච්ච භාෂාවක. හරි? ඒ කියන්නේ අපි දන්න භාෂාවකින් මේක ලියුවොත් එහෙම මොනවා වෙයිද? දැන් ඔයාලා හිතන්නකෝ ගොඩක් වෙලාවට දැන් එහා පැත්තේ ගෙදර එක්කෙනාට දෙනවා මොනවද ඇමොක්සිලින් දෙනවා බොන්න කියලා ඉංග්‍රීසි දවස් 5කට දෙනවා. හරි? දවස් 3ක් විතර යනකොට හොඳ වෙනවා. දැන් මෙහා පැත්තේ ගෙදර එක්කෙනාට මොකද වෙන්නේ? හැදෙනවා ඉංග්‍රීසි සාව. ඒකට මොකද කරන්නේ? මට නම් දවස් 4 දීගෙන 3ක් යනකොට අඩු වුණා. හරි? මම ඒක ටිකක් කියලා දෙන්නද මොන්න කියලා අහනවා. හරි එහෙම මාර්ක් කරන අවස්ථාවක් තියෙනවා. අපි ඩ්‍රග්ස් කියන්නේ කිසිම දෙයක් නොදැන අපි එහෙම කරනවා නම් ප්‍රතිකාර කරන්න යනවා නේද? ඩ්‍රග්ස් ගැන දන්න භාෂාවකින් කොහොමද තියෙන්නේ? නියමට තියෙන්නේ නේද? කොහොමද තියෙන්නේ? හරි භයානකයි නේද? ඒක නිසා ලෝකයේ ඖෂධ ගැන හරි ප්‍රෙස්ක්‍රිප්ෂන් එකක් කියනකොට ඖෂධ ගැන දෙයක් කියනකොට අපි නොදන්න භාෂාවකින් තමයි මේකේ ලියන්නේ. හරි ප්‍රෙස්ක්‍රිප්ෂන් එක මෙහි තුන්දුවක ලියන භාෂාව වෙනස්. හරි ඩ්‍රග් එකේ නම ලියනවා ගන්න විදිය ලියන්නේ වෙන භාෂාවක්. හරි අපිට තියාගන්න මේක. ඒවට කියනවා ලතින් භාෂාවයි පාවිච්චි කරන්නේ. ග්‍රීක් හරි මේ ලතින් භාෂාව ලෝකෙ මෙරිච්ච භාෂාවක්. හරි ග්‍රීක් භාෂාව. ග්‍රීක් මේ ග්‍රීක් ටිකක් ඔයාලට ඉගෙන ගන්න තියෙනවා. ඉතින් මම ග්‍රීක් භාෂාව ටිකක් කියලා දෙන්නම් ඉවර කරන්න කලින්. හරි කොහොම බලන්න ඔයාලගේ ටියුට් එකේ තියෙනවා ඕකෙකින් ඕක තිබ්බහම ඔහොම අමාරුයි ඉගෙන ගන්න. ඒකින්ද මම මෙහෙම කියනවා. හරිද? ග්‍රීක් වල ඉලක්කම් දන්නවද නේද? මෙන්න මෙහෙම ඉලක්කම් අහලා නේද? හරි? by di try හරි ටෙට්‍රා මතකද නේද? ඒ ලෙවල් වල ඉගෙන ගත්තා. ටෙට්‍රා පෙන්ටා හරි පෙන්ටගන් නේ මතකද? පෙන්ටා හරි ඊට පස්සේ හෙක්සා හරි හෙප්ටා ඔක්ටා හරි හරි ඊට පස්සේ නෝනේ ඩෙකා ඔහොම කියලා ඉගෙන ගන්නවා. ඕක තමයි ග්‍රීක් භාෂාව. හරි ඕකේ මේ ඉලක්කම් ගණන් කරනවා. හරි දෙමළෙන් තෝරන්නේ ඔන්න වෙන්නේ ඔහොම කියන්නේ. ඒ වගේ ග්‍රීක් වලින් හරි right ග්‍රීක් වලින් ඔන්න ඔය විදිහට බයිවිලයි ඔහොම කියලා තියෙනවා. හරි ඔය ඉලක්කම් ඊට අමතරව තව ඩයි එකක් තියෙනවා තේරෙනවද? මේ ඩයි මොකටද දාලා ඉංග්‍රීසි වලින් නම් මැරුණා ඩයි ග්‍රීක් වලින් ඩයි කියන්නේ they ග්‍රීක් වලින් ඩයි කියන්නේ they ඊට පස්සේ ඩයි ඊට පස්සේ තව තියෙනවා ඉන්නවල සමාන එකක් මොකද පෝරා කියන්නේ පැය හරි hour හරි hour පැය කියන එකයි හරිද ඊට පස්සේ තව වචනයක් තියෙනවා oculus
oculus Greek වලින් oculus කියන්නේ මොකද්ද? oculus කියන්නේ eye ඇස oculus eye. ඊට පස්සේ අපිට අහු වෙන තව වචනයක් ඔයාලා දන්නවා post ඔයාලා PM post meridian කියන්නේ පසු වරුව. හරි? ඊට පස්සේ post ඊට පස්සේ anti meridian anti පෙර post පසු හරි anti පෙර හරි සීපුස් අපිට අවශ්‍ය වදේ නේද කෑමට පෙර කිව්වොත් එහෙම කොහොමද කියන්නේ anti සීපුස් හරි ඊට පස්සේ කෑමට පසු කිව්වොත් post සීපුස් එහෙම කියන්නේ හරි right ඊට පස්සේ තව වචනයක් තියෙනවා කොන්කේ කිව්වේ මෙන්න මෙහෙම කොන්කේ කිව්වේ every හරි සෑම විටම every හරි කොන්කේ ඩයි කිව්වොත් every day හැමදාම හරි කොන්කේ පෙන්ටා ඕරා කොහොමද කියන්නේ හැම පැය 5කට වරක් කොන්කේ ट्राई होरा සෑම පැය 3කට වරක් කොන්කේ හෙක්සා හෝරා සෑම පැය 6කට වරක් කොන්කේ හෙප්තා හෝරා සෑම පැය 7කට වරක් හරි ඔන්න ඕක තමයි කියන්නේ ඕවටින් කලවම් කරන පොඩ ග්‍රීක් එකක් ඉගෙන ගන්න. දන්නේම නැත්නම් මොකද කරන්නේ අම්මා මතක ඉදින්නේ නැත්නම් සූට්ටක් මේ නෝට් එක අරගෙන මුතියට අම්මා පොල් ගන්නකොට සූට්ටක් කියන්නේ. හරි කොන්කේ කියලා කියන්නේ මොකද එන්නේ පොල් බෑවෙන් වදින්නේ. ඒක මතක ඉන්නවද? මතක තියාගන්න. right. හරි. එහෙනම් මොකද වෙන්න ඕනේ? මෙන්න මේ වචන ටික මතක තියාගන්න අපිට පුළුවන් මේක පාවිච්චි කරලා ඔය තියෙන සිස්ටම් එක කියවන්න යන්න. ඕන දැන් මම ටියුට් එක පෙන්නනවා. දැන් අපි බලමු මොකක්ද කියලා. බලන්න AC බලන්න පළවෙනි එක AC before meal කෑමට පෙර anti-sebum. හරි. QOD කියන්නේ කොන්කේ ඔට්‍රාඩයි ඒ කිව්වේ every other day QOD කියලාම තමයි prescription වල ලියන්නේ ඒක ඉංග්‍රීසියෙන් ලියුවත් හරි EOD කියලා ලියුවත් ඒත් හරි EOD කියන එකත් දැන් මේක එතන දාගන්න every other day කියන එක ගොඩාක් අය ලියන්නේ ડોක්ටර්ස්ලා EOD කියලා QOD කියලා ලියන්නේ ඔතන දාගන්න ඉංග්‍රීසි වලින් තියෙන එක තමයි යාළුවා ලියන්නේ EOD every other day ඒ කියන්නේ මොකද්ද දවසක් හැර දවසක් ඉස්සරහ ලියන්න දවසක් හැර දවසක් AM කියන්නේ anti meridian ඒ කියන්නේ morning VID නැත්නම් simple D dot simple I dot simple D dot හරි නැත්නම් VID කියලාම කියනවා Bissin disemendum හරි Bissin di කියන්නේ දවසට දෙපාරක් ඊට පස්සේ තියෙනවා ගටේ කියන්නේ drops කියන එක ඒක GTT වලින් තමයි හඳුන්වන්නේ හරි ඊට පස්සේ H අකුරෙන් hour හෝරා HS වලින් හෝරා somni හරි at bed time හරි නිදා ගන්න වෙලාවේ OD oculus dexter right eye හරි oculus sinister left eye හරි oculus utera ඒ කියන්නේ both eyes PC fossibus ඔන්න ඔය වගේ right ඔය ටික මම දාලා තියෙනවා ඔය ටික ඔයාලට බලන්න විතරයි තියෙන්නේ දැන් මම මේවා ඕන වෙන්නේ description කියවනකොට ඕන වෙනවා හරි right ඔය ටියුට් එකේ ඔන්න ඔය කොටස ඉතල බලන්න මතක තියාගන්න මෙන්න මේ ටික ඩයි කියන්නේ දවස හෝරා කියන්නේ hour oculus කියන්නේ eye හරි post කියන්නේ පෙර anti කියන්නේ පසු හරි post කියන්නේ පසු anti කියන්නේ පෙර සීබස් කියන්නේ ආහාර දෙපැත්තේ කොම්පි කියන්නේ එන්නේ ඔය ටික මතක තියාගන්න සරලව ඔය ඇති නේද සරලව මේ ඇති right අවසාන වශයෙන් මම ඔයාලට ඊළඟ සතියේ ඉඳන් මෙන්න මේ විදිහට කරන්නේ ආම් කොලෙජ් වල ෆන්ඩමෙන්ටල් කරන්න කියපුවාම මොකද වෙන්නේ මෙන්ටල් වෙනවා හරි මෙන්ටල් වෙන්න ඕනේ අපි මොකද කරන්න ඕනේ
අපි ටික ටික මේ ෆන්ඩමෙන්ටල් කොටස කරමු. පළවෙනි මාසය ඇතුළත ටික ටික අපි ෆන්ඩමෙන්ටල් ඉවර කරනවා. හරි. දෙවන මාසේ කොටසක් යනවා. හරි. ඒ අතරේ මම ඔයාලට ෆාමකොලොජි මෙන්න මේ විදිහට යන්න පටන් ගන්නවා. කොහොමද? සිස්ටම් වයිස් පළවෙනි එක මම කියනවා හරි drugs act on gastrointestinal tract GI tract ආහාර ජීර්ණ පද්ධතියේ මත බලපාන ඖෂධ ගැන කතා කරන්නේ. අපි ඊළඟ දවසේ මේක ගැන කතා කරනවා. හරි සිස්ටම් වයිස් ඔයාලා පොඩි පොතකුත් තියාගන්න. හරිද? ටියුට් එකට අමතරව පොතක් තියාගන්න ෆාමකොලොජි වලට. දැනට හරි ෆාමසිටික්ස් ගමන් පටන් ගන්නනේ ෆාමකොලොජි වලට කරන පළවෙනි මාසේ මැද යනකොට මොකද ෆාමසිටික්ස් වලට මම යනවා. හරි රයිට් එහෙනම් මේක කරමු. මම ඔයාලට සමහර අයට මෙහෙම ගැටලු තියෙනවා කොහොමද මේ ක්ලාස් එක දැන් ඔන්ලයින් කරනවා දැන් පළවෙනි සතිය වෙනවා කිවි මෙහෙමයි. ඔයාලා කොහොමද මුදල් ලබා දෙන්නේ කියන එක ගොඩක් අයට ගැටලුවක්. දැන් මේ ක්ලාස් එක යනකොට සාමාන්‍යයෙන් මම කියන්නේ තුන්වෙනි සතියේට කලින් මුදල් දාන්න කියලා දෙවෙනි සතියේට කලින් දාන්න කියලා. හැබැයි මම chance එකක් දෙනවා තුන්වෙනි සතියේට ඔයාලට පුළුවන්. මේ ගැටලුවක් නැහැ. මොන හරි තව ගැටලුවක් තියෙනවා නම් ඔයාලා කියන දවසක මට පඩියක් මෙන්න මෙදාට මේ මුදල් දාන්න පුළුවන් කියලා කිව්වොත් එහෙනම් ඒ ගැටලුවක් නැහැ. ඒක හැබැයි මට දැනුම් දෙන්න පර්සනලි මගේ WhatsApp එකට දාන්න group එකට නෙමෙයි මට ඔයාලට message එක මම ඉතින් මම යාට ටියුට් එක දෙනවා. ටියුට් එක මම දෙනවා එයාට කිසි ගැටලුවක් නැහැ. මුදල් මත නෙමෙයි මේක ගන්න වෙන්නේ. හරි අපි හැමෝම මේ දාලා තියෙන ප්‍රශ්නත් එක්ක මුතුන්ද සාමාන්‍ය දෙයක් කරගන්න හරි අමාරුයි. ඒ නිසා ඔයාලගෙන් මම ඉල්ලන්නේ ඔයාලට මොනවා හරි ක්ලාස් එකේ මිස් වෙනවා නම් මේ ක්ලාස් එක මම සම්පූර්ණ රෙකෝඩ් කරලා කොහොමද YouTube එකට දානවා ඒක ලින්ක් එකක් ඔයාලට එනවා. එහෙම මිස් වෙනවා නම් ඒක පළවෙනි මාසෙ විතරයි මම දාන්නේ. ඊට පස්සේ පොදුවේ ලින්ක් එක දාන්නේ ඒක ක්ලාස් එකේ ඉන්න බැරි වෙච්ච කට්ටිය මට මෙසේජ් කරන්න. ඊට පස්සේ එයාලට මම ලින්ක් එක දෙනවා. ඒක මම ඊළඟ මාසෙ කියන්නේ. මේ මාසෙ මම කොහොමද පොදුවේ ලින්ක් එක දානවා. හරි ඊළඟ කාරණේ තමයි ඔයාලා මේ කෝස් එක කරා යනකොට මේ අද දින කරන දේට අදාළව මම සතියේ පැය දෙකයි කරන්නේ උනාට මුළු සතිය පුරාම මම ඔයාලත් එක්ක ඉන්නවා. හැමදාම මම අප්ලෝඩ් කරනවා මොනවද MCQ එකක්. MCQ එක ඔයාලා මට උත්තර දාන්න ගෲප් එකට. ඒ ගෲප් එකට උත්තර දැම්මම පස්සේ පහුවදා උදේට මම ඒක ඩිස්කස් කරලා ඔඩියෝ එකක් දානවා ගෲප් එකට. ඒක අහන්න උත්තර ටික දානවා. හරි? එහෙනම් ඉගෙන ගන්න මේ පැය දෙකට අමතරව සෑහෙන දෙයක් කරනවා. හරිද? ඒක සාමාන්‍ය අනිත් ක්ලාස් එකකින් කරගන්න අමාරුයි. එහෙනම් මම කරන ක්‍රියාවලිය ටිකක් අමාරුයි. මම එහෙම ලොකු නිදාගක් තියෙන කෙනෙක් නෙමෙයි මම. ඒ වුණාට මම කරනවා ඒක. ඔයාලට තියෙන්නේ එකකින් උපරිම ප්‍රයෝජන ගන්න. හරි. දැන් මම ඔයාලට විනාඩි දෙකක් දෙන්නම්. ප්‍රශ්න තියෙනවා නම් අහන්න විනාඩි දෙකක් දෙන්නම්. ඊට පස්සේ ක්ලාස් එක නවත්තන්න. හරි. ප්‍රශ්න තියෙන කට්ටිය අහන්න. අපිට ප්‍රශ්න නැහැ ඉවර කරොත් හොඳයි. කියන්න බලන්න. ප්‍රශ්න තියෙනවද ඔයාලට? නැද්ද? හරි. එහෙනම් මතක තියාගන්න අද කරපු කොටස් ටික හරියටම පොදුවේ තියාගන්න. මේකට අදාළ MCQ තිබුණා. එක මේ අනිත් දවසේ ඉන්න දාන්න. ඒකම දාන්න තියෙනවා. දැන් උත්තර දාන්න. උත්තර දාන්න අනිවාර්යෙන්. උත්තර දාන්නේ කොහොමද? මම දෙන ප්‍රශ්න අන්ති දානවා. ප්‍රශ්න එක හරි. A ස්ටේට්මන්ට් එක true නම් true කියලා දාන්න මෙහෙම. හරි නම් හරි කියලා දාන්න. B ස්ටේට්මන්ට් එක වැරදි නම් එක් පහක් දාන්න. false. හරි. ඊට පස්සේ C එක true නම් true. එහෙම දාන්න. එහෙමයි දාන්නේ. ඔයාලා කොහොම දාන ප්‍රශ්නෙට මම ඩිස්කස් කරලා ඔඩියෝ එකක් දානවා ඔයාලගේ WhatsApp group. හරිනේ? right. එහෙනම් අපි ලබන සතියේ හම්බෙමු. එහෙනම් ඔයාලට සුබ සතියක් පරිස්සමෙන් ඉන්න. ප්‍රශ්නයක් අහලා තියෙනවා. සර් ක්ලාස් එක තව ටිකක් රැයලා කරන්න බැයිද? මෙහෙමයි රැයලා කරන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා. තව ටිකක් රැයලා ඉන්ටර්නෙට් එක ස්ලෝ වෙනවා. ස්ලෝ වෙද්දි ඔයාලට මම මේ කියන දේවල් මාව මේ විදිහට පේන්නේ ඇදුවේවි එක එක දේවල් වලදී පේන්නේ. හරි? ඔයාලට එහෙම මොකක්ද ගැටලුවක් තියෙනවා නම් බලන්න මේ
YouTube channel එකේ මගේ වීඩියෝ එක තියෙනවා මම ඒක link එක දානවා. බය වෙන්න එපා. මේ time එක තමයි optimum time එක. ඉතින් එහාට යනකොට මොකද slow වෙනවා. ඒකම වල දානවා රැයන් කට්ටිය බාහිරට කරන වැඩි ඒකම slow වෙන්න පටන් ගන්නවා. හරි ඒක තාර්ථක නැහැ මම මොකද අත්දැකීම් කියන්නේ. ඒක ටිකක් අමාරුයි. අපි මේ time කරමු. ඔයාලට ගැටලුවක් තියෙනවා නම් අන්න අර YouTube channel එකේ recording එක තියෙනවා. ඒක බලන්න. මිස් වෙන ටික බලන්න. right. එහෙනම් හැමෝටම සුබදායක සතියක් පරිස්සමෙන් ඉන්න මේ දවස්වල තියෙන ප්‍රශ්නත් එක්ක. හරි. ආයිබෝවන්.